SFT වල තියෙනවා IT පාඩම් 4ක්. මේ IT පාඩම් 4 MCQ අපිට හම්බ වෙනවා 10ක්. මේ MCQ 10 බොහොම ලේසියෙන් අපිට ලකුණු ලබා ගන්න පුළුවන්. මේ MCQ 10 සම්පූර්ණ කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට IT කරන ළමයි මේ අධිතක්සේරුවෙන් ඉන්නවා Tamanට මේ MCQ 10 හරි ලේසි නැත්නම් බොහොම පහසුයි කියලා හිතාගෙන මට දෙන්න තියෙන ලොකුම උපදේශය තමයි අන්නේ අධිතක්සේරුව පළවෙනියටම ඉවත් කරගන්න ඕන. ඒ අධිතක්සේරුව තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට MCQ 10න් 5ක් තමයි හරියට තත්ත්වයටපත් වෙන්නේ. හැබැයි BST කරන ළමයි මම දැකලා තියෙනවා අපේ මේ කොටසට අදාළ නිපුණතාවයන් ටික SFT වලට ගැලපෙන පරිදි නිවැරදිව සකස් කරගෙන ගිහිල්ලා අනවශ්‍ය දේවල් ඒගොල්ලෝ මුකුත් දන්නේ නැහැ. ගොඩාක් දේවල් දන්නෙත් නැහැ. දන්න ටික ඒගොල්ලෝ සිලබස් එකට අනුකූලව දන්න ටික නිවැරදිව MCQ 10න් 8ක්වත් හරියන තත්ත්වයට ගහන්න පුළුවන් මට්ටමට ඒගොල්ලෝ සාර්ථක වෙනවා. ඒ නිසා පටන් ගන්න කලින් මම කියන්නේ IT දරුවෝ මම දන්නවා මේක කරන වෙලාවට වෙන වෙන වැඩ කරන්න පටන් ගනි. එහෙම වෙන්න එපා. අනිවාර්යයෙන්ම IT කරා කියලා විශේෂත්වයක් නැහැ. මේ කොටසත් එක්ක සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ දන්න IT දැනුමෙන් SFT වලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ චුට්ට මෙන්න මේ ප්‍රමාණය මේක ඇතුලේ තමයි අපි SFT වල ප්‍රශ්න 10 අහන්නේ කියන එක හරියට निराකරණය කරගන්න. පළවෙනියටම පරිගණක පද්ධතියක් සහ උපාංග ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා ගවේෂණය කරයි. මෙතනදී අපි තාම සරලව පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නවා. ඒ පරිගණකය හඳුනාගත්තට පස්සේ පරිගණකයක මූලික සංරචක සහ පරිගණකයක් සරලව අපිට පරිගණකයකින් අපේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා පරිගණකයකට අවශ්‍ය කරන මූලික අංගෝපාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ දල වැටහීමක් අපිට ලබා ගන්න. ඒතර මේ කොටස ඉවරුණාම පරිගණක මෙහෙයුම් පද්ධතියක් සමග ඵලදායී ලෙස වැඩ කටයුතු කිරීම සම්බන්ධව අපි කතා කරනවා. යටතේ මෙහෙයුම් පද්ධතියක් OS එකක් නැත්නම් අපි කියනවා ඔපරේටින් සිස්ටම් එකක් සමග නිවැරදිව වැඩ කරලා කොහොමද අපි අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නේ පරිගණක සාක්ෂරතාවය සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන මෙතනදී කතා කරනවා. ඒ වගේම එදිනදා ජීවිතයේදී අපිට හමු වෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා විවිධ යෙදුම් මුදුකාංග අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් software අපි පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි Word, Excel, PowerPoint විදිහට Office package එක ගොඩක්ම ප්‍රචලිත වෙන්නේ Microsoft ලගේ Office package එක. මේ Office package එකේ තියෙන වදන් සැකසුම් මුදුකාංගය, ඒ වගේම Word කියන අපි Microsoft Word, Microsoft Excel, පැතුරුම්පත්, ඒ වගේම සමර්පණ නැත්නම් ප්‍රසන්ටේෂන් මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සිංහල වචන සහ ඉංග්‍රීසි වචන. ඉතින් අපි පේපර් එකේදී තීරණය කරලා තියෙනවා සිංහල වචනයක් දානවා නම් ඒකට අදාළ ඉංග්‍රීසි වචනය දාන්න. මුලින් අපිට ඒක ඇත්තට සාර්ථකව කරගන්න බැරි වුණා. අමතක වෙච්ච අවස්ථා තිබුණේ MCQ වලදී එහෙම. අපි දැන් ඉස්සරහට දිගටම මේ වචන දානවා ඉංග්‍රීසියෙන්. ඒ හින්දා ලොකු ගැටලුවක් නැහැ. අපි සාමාන්‍ය භාවිතා කරන පාරිභාෂික වචන වලින්ම කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ડોකියුමන්ට්ස් හදා ගන්නවා වගේම අපේ එදිනෙදා ගණිත කර්ම ටික කර ගන්නවා වගේම Excel වලින් අපි දැන් මම උදාහරණයක් විදිහට මම මේ ඔයගොල්ලන්ට මේ පාඩම ඉගෙනවීම සඳහා මම ප්‍රසන්ටේෂන් එකක් හදාගෙන මම මේ ප්‍රසන්ටේෂන් එකකින් ඔයගොල්ලන්ට පාඩම උගන්වනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ යම් කිසි දවසක තමන් මොනවාරි කරපු දෙයක් තව කෙනෙකුට ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ කියන තාක්ෂණික ක්‍රම ශිල්ප වෙනත් කෙනෙක්ගේ ආධාරයකින් තොරව අපේ අවශ්‍යතාවයන් වලට කළමනාකරණය කර ගැනීමේ දැනුමක් නිර්මාණය කර ගන්න ඕනේ. ඒ වගේම දන්නවා අන්තර්ජාලය මේ වෙනකොට මම දන්න තරමින් අපි දන්නවා මේ වෙනකොට ළමයි සියලු දෙනාටම වගේ හොඳ අන්තර්ජාලය සම්බන්ධ දැනුමක් තියෙනවා මේ COVID-19 සිටුේෂන් එකත් එක්ක. මේ පාඩම අන්තර්ජාලය සම්බන්ධව කතා කරනකොට අන්තර්ජාලයේ යෙදීම් සම්බන්ධ අන්තර්ජාලයෙන් ගත හැකි දේ පිළිබඳව අද වෙනකොට ඔයගලන්ට අතිවිශාල දැනුමක් තියෙනවා නිර්මාණය වෙලා. මේ කියන දැනුම අපි යම්කිසි රාමුවකට අරගෙන ඒ රාමුව තුල කළමනාකරණය කරගන්න බලමු මේ පාඩමත් එක්ක. right. එහෙනම් පළවෙනි මාතෘකාව පරිගණක පද්ධතියක් සහ උපාංග ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා ගවේෂණය කරයි. ඔන්න ඉතින් හොඳයි.
තොරතුරු හා sannivedana තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා බලමු. තොරතුරු සහ sannivedana තාක්ෂණය කියන්නේ ඔයගොල්ලෝ අතේ ටියුට් එක තියෙනවා. ටියුට් එක එතන මේ මුල් කොටස ටියුට් එක බලන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න. ලියන්න දෙන්නේ නැහැ මම කිසි දෙයක්. අවසාන දවස් වලට අපි ප්‍රැක්ටිකල් එකක් සාකච්ඡා කරනවා. එතනදී ඔයගොල්ලන්ට ලියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම තමන්ගේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න මේ පන්තියට ලැප්ටොප් එකක් කොමක් කර තියෙනවා නම් ඒකෙන් අත්දැක බලන්න අවස්ථාව දෙමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිමයක් කරගෙන යනවා. තොරතුරු සහ සංවේදන තාක්ෂණය. මිනිස්සු තමන් භාවිත කරන තොරතුරු ඒව දත්ත හුවමාරු කර ගැනීම සඳහා සකස් කරගත්ත තාක්ෂණික ක්‍රමවේදයක් තමයි තොරතුරු සහ සංවේදන තාක්ෂණය කියලා කියන්නේ. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට නිර්මාණය කරගත්ත මේ ක්‍රම ශිල්පය අද වෙනකොට ලෝකයේ ඉතා විශාල තාක්ෂණික දියුණුවක් දක්වා රැගෙන යාමටත් ඉතාම විශාල දියුණු මට්ටමකට අනිකුත් ශේෂ්ත්‍ර අතර පත්විච්ච ශේෂ්ත්‍රයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන එක විවිධ ශේෂ්ත්‍රවල විශාල වශයෙන් අද වෙනකොට භාවිතා වෙනවා. අධ්‍යාපන අංශය, සංනිවේදන අංශය, සෞඛ්‍ය අංශය, ඉදිකිරීම, ප්‍රවාහන, බැංකු, ආරක්ෂණ වෙන ඕනෑම තැනක අපි කතා කරොත් විශාල වශයෙන් තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදීම් අපිට දක්නට ලැබෙනවා. මේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ තියෙන තැන්වල අපිට දකින්න ලැබෙනවා ඕනෑම ශේෂ්ත්‍රයක වැදගත් ලක්ෂණයක්. ඒ තමයි විවිධාකාර අංගෝපාංග අතර හැම ශේෂ්ත්‍රයකටම පරිගණකයක් තියෙනවා දක්නට ලැබෙනවා. ඕනම ශේෂ්ත්‍රයක් ගත්තොත් පරිගණකය කියන එක මූලික කරගත්තු තොරතුරු හා සංවේදන තාක්ෂණ ක්‍රම ශිල්ප ටිකක් මේ අදාළ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ස්ථානගත කරගෙන සකස් කරගෙන තියෙනවා අපි අපේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා. ඒ අනුව ICT භාවිත කරන සෑම ශේෂ්ත්‍රයකම අපිට තියෙනවා පරිගණකයක් අනිවාර්යෙන් එකක් හෝ කිහිපයක් දක්නට ලැබෙනවා. මේ පරිගණක එකක් හෝ කිහිපයක් දක්නට ලැබීම පරිගණක දක්නට ලැබීම තමයි ICT වල පරිගණකයක් භාවිතා කරන එකේ තියෙන ප්‍රතිලාභය. නැත්නම් පරිගණකය භාවිතා කරන එක අපිට හඳුනා ගන්න පුළුවන්. right? ඊළඟට පරිගණකයක් කියන්නේ මොකද්ද? පරිගණකයක් කියන එක මැෂින් එකක්, යන්ත්‍රයක්. මේක කිසිම පාලකෙක් නැමැතිව වුවත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම මේකට බල ශක්තියක් අවශ්‍යයි. අපි විදුලි බලය යම් කිසි විදිහකට මේ පරිගණකයට සැපෙවුවම ඒ ඔස්සේ අපිට පරිගණකය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ පරිගණකයකින් නිකන් වැඩ ගන්න බෑ. මේකට අපි ලබා දෙනවා தත්ත, ඒ වගේම අපි විසින් ලබා දෙනවා විධාන. මේ කියන පරිගණකයකට අපි ලබා දෙන தත්ත සහ විධාන වලට අනුකූලව පරිගණකය අපිට අවශ්‍ය කරන තොරතුරු සකස් කරලා ලබා දෙනවා. මේ ලබා දෙන විධානයන් වැරදුනොත් ඒ වැරදි විධානයට අනුකූලව වැරදි දත්ත ලබා දුන්නත් වැරදි දත්ත වලට අනුකූලව තමයි අපි ලබා දුන්නු විධානයන්ට අදාළව නැත්නම් කමාන්ඩ්ස් වලට අදාළව තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් වෙන තොරතුරු අපිට ලැබෙන්නේ. right එතකොට මේ තොරතුරු අපි ලබා දෙන දත්ත වලින් පරිගණකයේ විසින් සකස් කරන ලද මේ තොරතුරු අපේ අවශ්‍යතාවයන් වලට පසුව ලබා ගැනීම සඳහා අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට ගන්න පුළුවන්. ඒ වගේම දත්ත සකස් කරන්න නැතුව ඕනනම් ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපේ අවශ්‍යතාවය වලට අපිට තොරතුරු බවට පත් කරලා ගබඩා කරලා තියන්න පුළුවන්. එහෙම නැත්නම් දත්ත තබාගෙන ඉඳලා නැවත ඒ දත්තම අපේ අවශ්‍යතාවයන් වලට ඉවතට ගන්නත් පුළුවන්. මේ පරිගණකය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් පරිගණකයට දත්ත ලබා දෙන ක්‍රම ශිල්ප ගණනාවක් ඔස්සේ ලබා දෙන දත්ත ගබඩා කළ හැකි වූත් ඒවා සකස් කරන්න පුළුවන් වුණොත් යන්ත්‍රයක් මගින් අපිට නැවත ඒ සකස් කරපු දත්ත ඒ වගේම තොරතුරු ප්‍රතිදාන උපාංග නැත්නම් අපි කියන ප්‍රතිදාන අංශය ඔස්සේ අපිට එළියට ගන්න පුළුවන් වුණ විද්‍යුත් උපකරණයක් අපි හඳුන්වනවා පරිගණකයක් කියලා.
හොඳයි. යනවා පරිගණකයක් කියන්නේ ආදාන උපක්‍රම වගේ ලබා ගන්නාලද දත්ත ගබඩා කරන්න පුළුවන් හැකියාව තියෙන, ඒ වගේම අපිට අවශ්‍ය විදිහට සකස් කිරීමට හැකියාව තියෙන, ඒ වගේම මේ දත්ත එහෙම නැත්නම් සකස් කරපු තොරතුරු තැන්පත් කරනවා වගේම ඒවා ප්‍රතිදානය නැත්නම් ඉවතට ලබා ගන්න හැකි වූ විද්‍යුත් උපකරණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. දැන් වැදගත්ම දේ තමයි අපි මෙතනදී රචනා ප්‍රශ්න කතා කරන්නේ. වියෝගත රචනා ප්‍රශ්න මේ කොටසෙන් එන්නේ නේ. අපිට එන්නේ MCQ ටික. ඒ නිසා මේක 100%ක් කටපාඩම් කරන්න ඕනේ මේ සම්බන්ධ අවබෝධයක් ලබාගෙන සිටීම මගින් පිළිතුරු පහ කියවා වඩාත් නිවැරදි පිළිතුරු ලබා ගැනීමට අපිට හැකියාව තියෙනවා. මේ පාඩම් හතර ඉවරනාට පස්සේ මම MCQ 300ක ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. MCQ 300 ඔස්සේ අපි මේ පාඩම් ටිකේ සම්පූර්ණයෙන්ම විභාගයට අහන ආකාරي ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කරනවා. අලුත් මොඩල් එකේ ස්වභාවයට අනුරූපව මම ප්‍රශ්න ටිකක් නිර්මාණය කරනවා. ඒ ටිකම නැවත අපි සාකච්ඡා කරනවා මේකට අදාළව. right? හොඳයි. ඊළඟට පරිගණකයක් කිව්වම දැන් අපිට තේරෙනවා මේකට දත්ත ලබා දෙන්න ඕන. මේ ලබා දෙන දත්ත සකස් කරලා අවශ්‍ය නම් ස්ටෝරේජ් එකක් විදිහට නැත්නම් ආචායන මාධ්‍ය තුල ගබඩා කරලා එහෙම නැත්නම් අපිට ගබඩා කරපු ඒවා හෝ සකස් කරපු දත්ත එලෙසම තොරතුරු විදිහට ඉවතට ලබා ගන්න පුළුවන්. right? දැන් මෙහෙම තමයි. මගේ අහන පරිගණකයේ හැඳින්වීම ඉංග්‍රීසියෙන් ලිව්වට කමක් නැද්ද කියලා. කිව්වට ලිව්වට කමක් නැහැ. ඉතින් ඔක ලියන්න ඉන්නේ නැහනේ. ඒ තමයි මම ඉස්සලම පටන් ගන්නකොට කිව්වේ මේ පාඩමේ තියෙන MCQ 10ක් විතරයි. ඒතර කවදාවත් මේකේ තියෙන දේවල් උගලන්ට ලියන්න ඉන්නේ නැහැ. ඒ නිසා ලියන්න තරම් කටපාඩම් කරන්න ඕනේ නැහැ. නැත්නම් ලියන්න තරම් මේකේ වචන ටික හරියට මොළුවේ තියාගන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. මේ ක්‍රියාවලිය අවබෝධ කරගන්න හිටියාම පිළිතුරු පහ ඇතුලේ වඩාත්ම නිවැරදි පිළිතුර තෝරන්න තමයි තියෙන්නේ MCQ 10 තුල. වියෝගතවත් රචනාවත් මේ කොටසෙන් අහන්නේ. right? හොඳයි. පරිගණකයකට අපි ලබා දෙනවා දත්ත. එතකොට ලැබෙනවා තොරතුරු. පරිගණක ලබා දෙන දත්ත අතර අකුරු, පින්තූර, අංක වගේ දේවල් තමයි පරිගණකයට අපි ලබා දෙන දත්ත. යම් කිසි ක්‍රියාවලියකට අපි ලබා දෙන අමුද්‍රව්‍ය වගේ තමයි මේ දත්ත කියන එක. මේ පරිගණකයට අපි ලබා දෙන මේ මූලික කරුණු ටික සකස් කිරීම සඳහා පරිගණකයට අපි ලබා දෙනවා විධාන. ඊට පස්සේ ඒ විධාන වලට අනුකූලව ක්‍රමානුකූලව සකස් කරන දේවල් ටිකක් තමයි අපි තොරතුරු විදිහට හඳුන්වන්නේ. මේ තොරතුරු වරදින්න පුළුවන් දත්ත නිවැරදි නැත්නම්. right? එතකොට තොරතුරු වල යම්කිසි යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒක එක්ක අපි ලබා දුන්නු විධානයේ වැරද්දක් එහෙම නැත්නම් අපි සපයන ලද දත්තවල වැරද්දක් නිසා තමයි තත්ත්වය ඇති වෙන්නේ. right? මේ කියන ලක්ෂණ දත්ත සහ තොරතුරු වලට තියෙන. තොරතුරක් වැරදුනත් ඒකට හේතුව දත්ත වල තියෙන දෝෂයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විධාන වල තියෙන දෝෂයක් වෙන්න පුළුවන්. right? ඊළඟට සාමාන්‍ය අපිට එදිනෙදා හමුවන බැංකු පද්ධතියක් නැත්නම් නැත්නම් අපි කියනවා ATM යන්ත්‍රයක් ගත්තොත් අපි විසින් සපයනවා දත්ත. ඒ තමයි ATM කාඩ් පත සහ යතුරු කූරු භාවිත කරලා අපිට දත්ත ලබා දෙන්න පුළුවන්. බැංකු පරිගණකය මොකද කරන්නේ? ඒක සකස් කරනවා. සකස් කරලා අපිට ගිණුම් ශේෂය වගේ දෙයක් නැත්නම් අපිට මුදල් හුවමාරු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒක තමයි අපිට ලැබෙන තොරතුරු. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ඔෆිස් වල තියෙනවා fingerprint machine එකක්. ඒ fingerprint machine නැත්නම් ඇඟිලි සලකුණු යන්ත්‍රයක්. මේකෙදි වෙන්නේ අපි විසින් සපයන දත්තය තමයි අපේ ඇඟිල්ලේ තියෙන ඒ ස්වභාවය. අපි මේක සැපෙව්වම ඒ ඇඟිල්ලේ තියෙන දේ ආදානය කරගෙන පරිගණකයේ විසින් මේ තොරතුරු සකස් කරනවා. එහෙම සකස් කරලා පැමිණු වේලාව සහ අපි විසින් ලබා දීලා තියෙන විධාන වලට අදාළව පිටවිච්ච වේලාව තොරතුරක් විදියට කොහේ හරි සටහන් වෙන නැත්නම් ගබඩා වෙනවා නැත්නම් print වීම සිද්ධ වෙනවා එළියට එනවා තොරතුරක් විදියට ඉවත ලබා ගන්න පුළුවන්. මේ තමයි දත්ත සහ තොරතුරු සහ සකස් කිරීම කියන ක්‍රියාවලිය මේ පරිගණකයක් වශයෙන් අපි වෙන් කර හඳුනා ගන්න උත්සාහ කරොත් ඒ සඳහා අපිට ගන්න පුළුවන් උදාහරණ. right? ඒ වගේම පරිගණකයක් අති විශේෂ දෙයක් බවට පත් වෙනවා. හේතුව තමයි පරිගණකයට තියෙන අධික වේගය. අපිට විවිධාකාර වේග මට්ටම් වල පරිගණක විශේෂයෙන්ම තාක්ෂණයේ දියුණුවත් එක්ක අදෙනකොට පරිගණකයේ වේගය කියන එක පරිගණකයේ මිල රඳා පවතින ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පරිගණකයක තියෙන නිර්වෘතතාවය, ඒ වගේම පරිගණකයක් කවදාවත් විඩාවටපත් වෙන්නේ ඒ පරිගණකය යාන්ත්‍රයක් නිසා අපිට පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා.
ඒ වගේම පරිගණකයකට පුළුවන් එකවර වැඩ කිහිපයක් කිරීමට පරිගණකයකට හැකියාව තියෙනවා. විශාල වැඩ ප්‍රමාණයක් එකවර කරන්න පුළුවන්. මේකට අපි කියනවා බහුශ්‍රතභාවය කියලා. ඒ වගේම අපි දන්නවා පරිගණකයකට දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම පරිගණකයකට හැංගීම් දැනීම නැහැ. ඒ නිසා අපි කොච්චර වැඩ කරත් විඩාවටපත් වුණත් එයාට විඩාවක් දැනෙන්නේ නැහැ. ඒක අපි කියන්නේ පරිගණකය කෙනෙකු විඩාවටපත් වෙන්නේ නැහැ. ඒ වගේම මේ විදිහට පරිගණකයේ යන්ත්‍රයක් කියන ගොන්ටම දැම්මාට අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිසෙකුට වගේ හිතන්න පුළුවන්. අත්දැකීම් වලින් තමන්ගේ ජීවිතේ අපි ලබාගත් අත්දැකීම් වලින් ඉගෙනගත්ත දේවල් වලින් සිතා බලා කටයුතු කිරීමේ හැකියාව තියෙන පරිගණක අද වෙනකොට අධිතාක්ෂණික ක්‍රම ශිල්ප ඔස්සේ නිෂ්පාදනය වෙමින් පවතිනවා. අපි මේකට කියනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. සාමාන්‍යයෙන් පරිගණකයකට අත්දැකීම් වලින් වැඩ කරන්න බෑ. සාමාන්‍ය අපි නිවෙස්සේ තියෙන අපි භාවිත කරන දේවට එකපාරටම එයාට හිතලා එයාට ඕන දේවල් කරන්න හැකියාවක් නැහැ. නමුත් අද වෙනකොට ලෝකය මෙහෙම හිතලා බලලා වැඩ කරන්න පුළුවන් මට්ටමේ පරිගණක නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් මේක ලෝකයේ දියුණුවට හොඳ පැත්තට යන්න පුළුවන්, නරක පැත්තට යන්නත් ඉඩ තියෙනවා. ඒවා සමහර මූවිස් වල එහෙම මොකද දැකලා ඇති. ඒවා ඒ වගේ කතන්දර ගොඩක් වෙලාවට අන්තර්ගත වෙනවා. මොකද මේ කතාව ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ ඉදිරියට හමු වෙන යම් ගැටලු, ඒ වගේම තාක්ෂණය පිළිබඳ යම්කිසි තොරතුරක් සමාජයට ලබා දෙන්න. right? පරිගණකයක මූලික සංරචක හතරක් තියෙනවා. දෘඩාංග, මෘදුකාංග, ජීවාංග සහ ස්ථිරාංග. දෘඩාංග කියලා කියන්නේ පරිගණකයක අපිට අතට අහු වෙන, පරිගණක අපිට පේන සියලුම භෞතික කොටස් අපි හඳුන්වනවා දෘඩාංග කියලා. මේවා අපිට අතට අහු වෙනවා, පේනවා. දැන් උදාහරණයක් විදිහට කීබෝඩ් එක, මවුස් එක, මොනිටර් එක, සිස්ටම් යුනිට් එක කියලා අපි අදහස් කරන අපි නම් කියන්නේ CPU එක කියලා. CPU එක කියලා CPU කියන එක වැරදි. සිස්ටම් යුනිට් එක වෙන්න ඕන ස්පීකර්ස්, එතකොට වෙබ් කැම් තියෙනවා නම් ඒවා. ඒ වගේම පරිගණකයක් අපි සිස්ටම් යුනිට් එක ගලවලා බැලුවොත් ඇතුලේ RAM එක තියෙනවා, hard එක තියෙනවා. එතකොට floppy disk තියෙනවා, සමහර ඒ වගේ CD-ROMs තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් දක්නට ලැබෙනවා. මේ කියන අංගෝපාංග හැම එකක්ම අපිට භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. මේවට අපි කියනවා දෘඩාංග කියලා. පරිගණකයක් ආසත මෙවැනි දෘඩාංග විවිධාකාර මට්ටමේවා තියෙනවා, විවිධාකාර සයිස් එකේවා තියෙනවා, විවිධාකාර මිල ගණන් වලවත් දක්නට ලැබෙනවා. right? මේ තමයි පරිගණක සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන් දෘඩාංග වල ස්වභාවය. ඉතින් පරිගණකයක් ආසිත දෘඩාංග ඔය විදිහට තියෙනකොට පරිගණකයක් යම්කිසි අරමුණක් කරා මෙහෙවීම සඳහා භාවිතා කරන පරිගණක වැඩසටහන්. ඒ වගේම අපි ලබා දෙන විධාන සහ උපදෙස් මේකට ඇතුළත් වෙන අංගයක් තියෙනවා. ඒ තමයි මෘදුකාංග. ඒතර දෘඩාංග විතරක් තිබ්බාට පරිගණකයකට වැඩ කරන්න බෑ. ඒ දෘඩාංග මතු පිට ක්‍රියාත්මක වෙන මෘදුකාංග අපිට තියෙනවා. ඒතර මේ මෘදුකාංග විසින් තමයි පරිගණකයේ දෘඩාංග ටික මෙහෙवला අපේ අවශ්‍යතාවයට පරිගණකය භාවිතා කරන්න පුළුවන් මට්ටමට පත් කරලා දෙන්නේ. පරිගණකයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී තමයි මේ මෘදුකාංග කියන දකින්න ලැබෙන්නේ. පරිගණකයක් පෝස් කරලා තිනකොට අපිට පේන්නේ දෘඩාංග විතරයි. පරිගණකයේ ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපිට පරිගණකයේ දෘඩාංග වගේම මෘදුකාංගත් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් පරිගණකයක මෙහෙයුම් පද්ධතිය, ඒ වගේම අපි විසින් අපි කියන ඔපරේටින් සිස්ටම්, ඒ වගේම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්, මේ හැම එකක්ම පරිගණක මෘදුකාංග ගොන්නට අයත්. අපි මෘදුකාංග සම්බන්ධව වෙනමම කතා කරනවා. එතනදී අපි මෘදුකාංග වල ස්වභාවය හඳුනගමු වෙනම. මේ තියෙන යෙදුම් මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධතිවල වෙනස්කම් හඳුනගෙන මෙහෙයුම් පද්ධතියක් එක්ක වැඩ කරන විදිහ ගැන අපි යම්කිසි අවබෝධයක් ලබා ගමු. right? So Windows, ඒ වගේම Windows Vista, Windows XP කියන Windows මෙහෙයුම් පද්ධති වල විවිධ version තියෙනවා. ඒ හැම version එකකම මෘදුකාංග, ඒවා මෙහෙයුම් පද්ධති. ඒ වගේම අපි දන්නවා Corel Draw, ඒ වගේම Photoshop, ඒ වගේම අපි පාවිච්චි කරනවා Office package එක. තව ගොඩාක් software තියෙනවා අපි එදිනෙදා වැඩ කටයුතු පාවිච්චි කරන AutoCAD පාවිච්චි කරනවා. එතකොට Photoshop, Corel Draw, multimedia applications කරන්න පුළුවන්, නැත්නම් multimedia editing කරන්න පුළුවන් software පාවිච්චි කරනවා. මේ හැම එකක්ම වාගේ යෙදු මෘදුකාංග ගොන්නට අයිති වෙනවා. right? හරි. ඊළඟට පරිගණකයක අපි කතා කරමින් හිටියේ දෘඩාංග ගැන. දෘඩාංග හඳුනාගත්තා. ඊට අමතරව පරිගණකයක ජීවාංග, පරිගණක කියන යකඩ ටික තිබිලා වැඩක් නැහැ. පරිගණකයක software තිබිලා වැඩක් නැහැ. මේවා හසුරවන පුද්ගලයන් ඉන්නවා. පරිගණක හසුරවන නැත්නම් පරිගණකයේ කියන කතාව ඇතුලේ ඉන්න ජීවාංග ගත්තාම
පරිගණක ප්‍රෝග්‍රෑමර්ස්ලා ඉන්නවා. කම්පියුටර් ප්‍රෝග්‍රෑමර්ස්ලා අපි කියනවා ක්‍රම ලේඛකයන්. ඒ වගේම යූසර්ස්ලා ඉන්නවා. ක්‍රියාකරුවන්. ක්‍රියාකරුවන් කියලා කියන්නේ අපි වගේ කට්ටිය. අපි පරිගණකයේ භාවිතා කරලා අපේ අවශ්‍යතාවලට අපි ගමන් කරනවා. ක්‍රම ලේඛකයන් කියලා කියන්නේ මේ පරිගණක මෘදුකාංග හදපු කට්ටිය. මේ software හදන කට්ටිය. එතකොට මේ යෙදු මෘදුකාංග, මේ කියන මෙහෙයුම් පද්ධති, මේ software ලියන කට්ටිය. හදනවා කියන්නේ අතරම වැල්ඩින් කරනවා වගේ දෙයක් නෙමෙයි. මේක ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය, ලියන කට්ටිය. මේවා විවිධ පරිගණක ලැන්ග්වේජස් කරා වැඩ කරන කට්ටිය. එතකොට අපි වගේ කට්ටිය යූසර්ස්ලා අරගොල්ලෝ පරිගණකය අපි වෙනුවෙන් මේ මෘදුකාංග සකස් කරන කට්ටිය. එතකොට මේ දෙගොල්ලම කරන්නේ පරිගණකයක් හසුරුවන එක අපේ අවශ්‍යතාවයන් වලට නැත්නම් ඒගොල්ලෝ විසින් හදනවා අපේ වැඩ වලට පහසු වෙන දෙයක්. ඉතින් ඒගොල්ලෝ කරන්නේ පරිගණකයක් භාවිත කරලා තමයි. ඒ අනුව ජීවාංග ඊළඟ අංගය ලයිව් වෙයා කියලා කියනවා. අපි ඊළඟට ස්ථිරාංග. මේ ස්ථිරාංග කියලා කියන්නේ පරිගණක පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මූලික වශයෙන්ම අවශ්‍ය වන වැඩසටහන. නැත්නම් අපි කියනවා programs. මේ ස්ථිරාංග විදිහට අපි හඳුන්වනවා. මේ ස්ථිරාංග කියන ඒවා පරිගණකය නිෂ්පාදනය කරපු නිෂ්පාදකයා නිෂ්පාදනය කරන අවස්ථාවේදී ඒ නිෂ්පාදකයා විසින් තමයි මේවා පරිගණකයකට ඇතුළත් කරන්නේ. එතකොට මේ පරිගණකයට මේ ස්ථිරාංග ඇතුළත් කරන කොටස නැත්නම් අපි කියනවා ROM එක පටන මාත්‍ර මත කියලා අපි එක හඳුන්වනවා. මේ ROM එක ගත්තා ROM එකේ වර්ග කීපයක් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි නිෂ්පාදකයා විසින් තමයි මේ ROM chip එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒතර මේ ROM chip එක උඩ රූප ස්ථාන වල පේනවා ඇති. සමහර පරිපත ගත්තාම ඇත්තටම පරිගණක විතරක් නෙමෙයි රේඩියෝ එක ගත්තා, ටීවී එක ගත්තා. අපි මොන විද්‍යුත් උපකරණයක් ගලවලා බලුවොත් මේ ROM chip එකක් දක්නට ලැබෙනවා. මේ ROM chip එක ඇතුලේ තමයි මේ අදාළ ස්ථිරාංග නැත්තම් මේ උපකරණයේ ක්‍රියාත්මක වීමට කරන්ට් එක ලැබුණාට පස්සේ උපකරණය මින් ඉදිරියට කරගෙන යන්නේ මොකද්ද කියන එක තීරණය කිරීමට අවශ්‍ය කරන මූලික ක්‍රම ලේඛක ටික මේ ROM chip එකක් තුල අන්තර්ගත වෙනවා. right. එතකොට ROM එක සම්බන්ධව මෙන්න මේ කියන කාරණය වැදගත් වෙනවා. ROM එකේ තියෙන විශේෂත්වය තමයි අපි ඉස්සරහට කතා කරනවා පරිගණක මතකය. දැන් මේක ඇත්තටම පරිගණක මතකයක්. හැබැයි මේක විශාල මතකයක් නෙමෙයි. ඒ වගේම මේ ROM එකේ විශේෂත්වය තමයි අපි දන්නවා විදුලිය විසන්ධි කරාම සාමාන්‍යයෙන් RAM එක ගත්තොත් විදුලිය විසන්ධි කරාම RAM එකේ තියෙන මතකය නැති වෙලා යනවා. පරිගණකයේ ඔෆ් කරලා ඔන් කරනකොට RAM එකේ කලින් තිබිච්ච මතකය දක්න ලැබෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි පරිගණකය තුල අපි යම්කිසි ලියවිල්ලක් කොපි කරලා අපිට වෙන වැඩක් කරලා පැය ගානකට පස්සේ පේස්ට් කරොත් ඒ කොපි කරපු එක පේස්ට් වෙනවා. අර යම්කිසි කාලයකට පස්සේ අතට පේස්ට් කරොත් ඒක පේස්ට් කරන්න පුළුවන්. ඒක නැවත කොපි කරලා තියෙන එක අපිට වෙන තැනක ගිහිල්ලා කොපි කරන්න පුළුවන්. නැත්නම් පේස්ට් කරන්න පුළුවන්. හැබැයි අපි කොපි කරලා පරිගණකයේ ඕෆ් කරලා ඔන් කරලා පේස්ට් කරන්න හැදුවොත් එහෙම පේස්ට් වෙන්නේ නැහැ. හේතුව RAM එකේ තියෙන දේවල් මතකය විදුලිය විසන්ධි කරාම ඉවත් වෙනවා. ROM එකේ එහෙම වෙන්නේ නැහැ. ROM එක විදුලිය විසන්ධි කරන කොහොමත් අපි පරිගණකයක් ෂට් ඩවුන් කරනවා. එහෙම නැත්නම් ක්‍රියාව විරහිත කරනකොට ඒ පරිගණකයේ නැවත ක්‍රියාත්මක කිරීමේදී ROM එකේ තියෙන මෙමරි එක අපිට ආයි උදව් වෙනවා. ඒ නිසා ඒක ඉවත් වෙන්නේ නැත්නම් ඒක නැශ්‍ය නොවන මතකයක් ලෙස අපි හඳුන්වනවා. ඉදිරියට අපි කතා කරමු පරිගණක මතකයන් සම්බන්ධව කතා කරනකොට. පරිගණකයක මේ පද්ධතිය පරිගණක පද්ධතියක් නැත්නම් පරිගණකයේ පද්ධතියක් විදිහට අපි හඳුනගන්න. මොකද පරිගණකය කියන්නේ එක අංගයක් නෙමෙයි. මේක පද්ධතියක්. ඇත්තටම කිව්වොත් අංශ ගණනාවක් එකතු වෙලා අපේ අවශ්‍යතාවලට සරලන විදිහට අපේ අවශ්‍යතාවයන් ඉටු කර දෙන එක්තරා ආකාරයක පද්ධතියක්. සරලව අපි ගත්තොත් දැන් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තම ඒ ආහාර ජීර්ණ පද්ධතිය කියන එක ආහාර ලබා ගන්න ඉන්ද්‍රියන්ගෙන්. ඒ වගේම අනවශ්‍ය බහිස්රාවී ද්‍රව්‍ය ඉවත් කරන ඉන්ද්‍රියන්ගෙන්. ඒ වගේම ආහාර වල තියෙන පෝෂණ කොටස් අවශෝෂණය කරගන්න කොටස් වලින්. ඒ වගේම තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලට දායක වෙන අපේ තියෙන ඉන්ද්‍රියන් වලින් සමන්විතයි. ඒතකොට මේ ඔක්කොම තමයි ගන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා. අපි ශ්වසන පද්ධතිය ගත්තා අපිට ශ්වසනය සඳහා අපිට තියෙන නහය විතරක් අපිට ගන්න දෙයක්. right ශ්වසන පද්ධතිය ගත්තාම අපි පෙනහළු විතරක් ගන්න මේ ඔක්කොම එකතු වුණාම තමයි ශ්වසන පද්ධතිය කියන එක නිර්මාණය වෙන්නේ. ඒතර පරිගණකයක් එහෙම තමයි යම්කිසි නිශ්චිත අරමුණක් වෙනුවෙන් යම්කිසි නිශ්චිත අරමුණක් ජය ගැනීම සඳහා යම් නිශ්චිත අරමුණක් වෙනුවෙන් අංශ කිහිපයක් එකතු වෙලා තමන්ට අදාළ කාර්ය උපරිමයෙන් ඉටු කරමින් දායකත්වයේ සපයනකොට මේ සියලුම අංශ ටික එකට එකතු කරලා ගත්තාම මේක පරිගණකය පද්ධතියක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ පරිගණකයේ උපාංග ගණනාවක් එක්ව ක්‍රියාත්මක වන පද්ධතියක් විදිහට හඳුනාගන්නේ අපි මේ කියන එක එක අංගවල උපරිමය සඳහා ඒගොල්ලෝ දායක වුණාම ලැබෙන අවසාන ප්‍රතිඵලය තමයි අපි කියන්නේ පරිගණකයක් කියලා. උදාහරණයක් විදිහට ආදාන අංශයක් තියෙනවා. දත්ත ලබා දෙන අංශයක් තියෙනවා. දත්ත ප්‍රතිදානය කරන අංශයක් තියෙනවා. දත්ත සකස් කරන අංශයක් තියෙනවා.
right දත්ත ගබඩා කරන අංශයක් තියෙනවා. විදුලි ගත්තා මේ වගේ අංශ ගණනාවක් තමන්ගේ උපරිමයෙන් ක්‍රියාත්මක වෙලා පරිගණකයේ විසින් අපේ අවශ්‍යතාවයන් අද වෙනකොට ඉතාම කාර්යක්ෂමව ඉටු කරලා ලබා දෙනවා. ඒ වගේම මම ටියුට් එකක් ඔයගලන්ට පෝස්ට් කරලා තියෙනවා මේ ස්ලයිඩ්ස් එකම තමයි print කරලා තියෙන්නේ. මේක ඔයගලන්ට වැදගත් වෙනවා. මොකද මම මොකද ලියන්න දෙන්නේ නැහැ හේතුව පේපර් එකේ ලියන්න පුත් නැති නිසා MCQ නිසා ඒ නිසා මේක හොඳ අවධානයෙන් අහගෙන ඉන්න මම කියන කතාවක් මම කියන මේක අහගෙන ඉන්න. right ඊළඟ පරිගණක පද්ධතියක් ගත්තාම දැන් අපි හඳුනාගත්ත පද්ධතියක් කියලා මේ පද්ධතියට තියෙන කාර්යයන් මොනවාද? ඒතර පරිගණකයේ තියෙන ප්‍රධානම පද්ධතියක තියෙන කාර්යයන් විදිහට හඳුනගන්න කියොත් ආදාන අංශයක් තියෙනවා. ඒතර ආදාන අංශය කරන්නේ දත්ත සහ උපදෙස් කියන දෙකම පරිගණකයක් ඇතුල් කිරීම සඳහා ආදාන අංශය නැත්නම් input devices අපිට උදව් වෙනවා. ඒ වගේම තියෙනවා සැකසීම. සැකසීම කියලා අදහස් කරන්නේ දත්ත සකස් කරනවා, process කරනවා. ඒ process කරන අංශයක් වෙනම තියෙනවා. ඊළඟටම ප්‍රතිදාන අංශයක් තියෙනවා. එතනදී වෙන්නේ දත්ත ඉවතට ලබා ගැනීමට පිටතට ගන්න. උදාහරණයක් විදිහට අද තොරතුරු ඉවතට ගන්න. නැත්නම් දත්ත ඉවතට ගන්න. සකස් කරන්නේ නැතිව දත්ත ඉවතට ගන්න. නැත්නම් සකස් කරපු තොරතුරු ඉවතට ගැනීමට අපිට ප්‍රතිදාන අංශයක් තියෙනවා. ඒ ප්‍රතිදාන අංශය තුල විවිධාකාර වූ ප්‍රතිදාන උපාංග අපිට දක්වලා ලැබෙනවා. ආදාන අංශය තුල විවිධාකාර වූ ආදාන උපාංග අපිට දක්වලා ලැබෙනවා. right ඒ වගේම පාලන ඒකකයක් තියෙනවා. මේ පාලන ඒකකෙදි වෙන්නේ මේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන මේ උපාංග ඒ වගේම පරිගණකයක් සතු ක්‍රියාවලින් පාලනය වීමක් සිද්ධ වෙනවා පරිගණක පාලන අංශය මගින්. ඒ වගේම අමතක කරන්න බෑ අපිට ස්ටෝරේජ් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ ආචායනයක් දක්වලා ලැබෙනවා. ආචායනෙදි වෙන්නේ පරිගණකයකට අපි දාපු දත්ත සමහර විට සකස් කරන්න නැතුව ගබඩා කරගන්න. පස්සේ සකස් කිරීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ දත්ත. ඒ වගේම පරිගණකයකට අපි ලබා දෙන දත්ත සකස් කරලා තොරතුරු විදිහට ගබඩා කරලා තියාගන්න පුළුවන්. පසු අපිට ගන්න පුළුවන් විදිහට ගබඩා කරලා තියාගන්න පුළුවන්. తాවකාලිකව තියාගන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා ටික තමයි ආචායන අංශයට අයිති වෙන්නේ. ඉතින් ඒ සඳහා hard disk එක තියෙනවා, RAM තියෙනවා, ඒ වගේ විවිධාකාර storage devices ගණනාවක් මේ පරිගණකයේ මේ ආචායනය කියන අංශය තුළට අයත් වෙනවා. right ඊළඟට පරිගණකයක මූලික සංරචක දිහා බැලුවම අපිට පේනවා ප්‍රධාන වශයෙන් අපිට නිවසක ගෘහස්ත භාවිත සඳහා මිනිස්සෙක් පරිගණකයක් ගෙනවනම් ඒ පරිගණකයේ සතුව තියෙනා වූ මූලික අංග ටිකක් තියෙනවා. පරිගණකයක මොනිටරයක් තියෙනවනම් මවුස් එක, කීබෝඩ් එක, සිස්ටම් යුනිට් එක කියන ඔය කියන ටික අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඉතින් ස්පීකර්ස් තිබුණත් එකයි නැතත් එකයි. අපි දන්නවා සමහර පරිගණකවල ස්පීකර් එක ඉන්බිල්ට් එනවා. දැන් මේ ලැප්ටොප්ස් වල, ෆෝන් වල වගේ සමහර ඩෙස්ක්ටොප් පරිගණක ගත්තාම ඒ වායේ ස්පීකර් එකක් අන්තර්ගතයි අභ්‍යන්තරය තුල. ඒකට අපිට වෙනම ස්පීකර්ස් මිලදී ගන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් අපිට ඕන නම් ස්පීකර්ස් මිලදී ගන්න පුළුවන්. ඊටාම අඩු මිලේ ඉඳලා වැඩි මිල දක්වා ස්පීකර්ස් තියෙනවා. උදාහරණ හෝම් තියන සෙට් එකක් උනත් සෙට් කරන්න පුළුවන්. මේකට සබ් වූෆර් එකක් අහන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවල අපිට අවශ්‍ය නම් පමණක්. දැන් මේ දවස්වල අපිට ගත්තොත් අපිට වෙබ් කැමරා ඕන. ඉතින් මම නම් වෙබ් කැම් එකක් පාවිච්චි කරන්නේ. මම ෆෝන් එකේ ටැබ් එකේ තියෙන කැම් වලින් තමයි ගොඩක් වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් මම ඒ කැම් වලින් වැඩ ටික කරගෙන යන නිසා මට වෙනමම වෙබ් කැම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. printer එකක් ගත්තමත් සමහර විට අපේ ගෘහස්ත භාවිතයට අපි printers පාවිච්චි කරන්නේ හේතුව අපේ PDF එකක් අපි print shop එකකට දීලා print කරන නිසා පුද්ගලික පරිහරණයේදී අපි සමහර විට මිල ටිකක් වෙන නිසා අමාරුවේ පරිගණකයක් ගත්තාම printer එකක් ගන්න නැති වෙන ඉඩ තියෙනවා. printers තියෙන විවිධාකාර වර්ගයේ ඒවා විවිධ මිල ගණන් වලට වෙළඳ පොලේ විවිධ නිෂ්පාදක විසින් නිපදවලා තියෙනවා දකින්න ලැබෙනවා. විවිධ තාක්ෂණික ක්‍රම ශිල්ප printer නිෂ්පාදනයේදීත් භාවිතා වෙනවා. ඉතින් ස්කෑනර්ස් තියෙනවා. ස්කෑනර්ස් උත් අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය පරිගණක නිවාසවල තියෙන පරිගණක වල දක්වලා ලැබෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ගෙදරක් ගත්තම ගෙදරක තියෙන පරිගණක තියෙන ප්‍රධාන මූලිකාංග ටික විතරයි. හැබැයි අපි ගත්තොත් කොමියුනිකේෂන් එකට ගියොත් අපිට printers පේනවා, ස්කෑනර්ස් පේනවා, විවිධාකාර අංගෝපාංග පේනවා, webcam පේනවා, CPU එක අනිවාර්යෙන් තියෙනවා, monitors අනිවාර්යෙන් තියෙනවා, keyboard mouse අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම අපිට routers තියෙනවා. router එකක් කියලා කියන්නේ අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා අපි භාවිතා කරන උපාංගයක්. ඒතකොට මේ උපාංගය අපි අන්තර්ජාල පහසුකම් ලබා ගන්නකොට දැන් මේ වෙනකොට අද දවසේ ගත්ත මේ COVID-19 සිටුේෂන් එකත් එක්ක ගොඩාක් අන්තර්ජාලය භාවිතා වෙනවා. ඒතකොට අපි routers ගන්නවා, wireless router තියෙනවා, wire තියෙන router තියෙනවා, rechargeable routers තියෙනවා, mobile routers තියෙනවා. ඒ වගේ ගොඩාක් routers වර්ග වෙළඳ පොලේ අපි දන්නවා. තාම විශාල මිල ගණන් වලට මේ දවස්වල විකිනවා. හේතුව අර ඉල්ලුම විශාල වශයෙන් වැඩි. ඒ වගේම අපේ රටේ තියෙන තත්ත්වයක් එක්ක රට තුළට මේ උපාංග ඉම්පෝර්ට් කරන්නේ තාම අඩුවෙන් එක සීමා කරලා තියෙනවා. ඒ නිසා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට කරලා තියෙන මේ සීමා කිරීම ඔස්සේ යම් කිසි ක්‍රමකට මේ උපාංග වල අඩුවක් වෙළඳ පොලේ දක්වන්න ලැබෙනවා. ඩේටා කේබල් එකක් ගන්න ගියත් සාමාන්‍ය වෙළඳ පොලේ තිබුණට වඩා ටිකක් මිලෙන් වැඩි මේ දවස්වල මේ කියන රටේ තියෙන වාතාවරණ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ.
රයිට් මේ තමයි පරිගණකයේ මූලික සංරචක. ඒතර මේ දේවල් වලින් අපිට පරිගණකයෙන් ගන්න පුළුවන් දේ මොකක්ද කියලා අපි ඊළඟට කතා කරමු. ඊළඟට පරිගණකයක් ආශ්‍රිතව දැන් මම කිව්වා අංශ කිහිපයක් තියෙනවා. යටතේ මම කතා කරන්න යන්නේ ආදාන උපාංග ගැන. ඊළඟට මම ප්‍රතිදාන උපාංග ගැන කතා කරනවා. ආචයන උපාංග ගැන කතා කරනවා. ඒතර පරිගණකයකට දත්ත සහ තොරතුරු ලබා දීමට ආදානය උපාංග අපිට උදව් වෙනවා. මෙහෙම දත්ත සහ තොරතුරු ලබා දීමට අපි කියන ආදානය කරනවා. ඒතර මේ වැඩේට වැදගත්ම උපාංගයක් තමයි අංගයක් තමයි කීබෝඩ් එක. ඒ වගේම මවුස් එක, ට්‍රැක් බෝල්, ජොයිස්ටික්, ස්කෑනර්ස් වලින් අපිට පුළුවන් පින්තූර ස්කෑන් කරලා පරිගණකයට දාන්න. එතකොට අපිට පුළුවන් පින්තූරයේ තියෙන ඔය හඳ ඒ වගේ තියෙන හාවෝ එහෙම ඉන්න මොනේ මූණ තියන නම් අයින් කරලා හොඳට මූණ පැහැපත් කරලා කළු පාට එක්කන සුදු පාට කරලා ක්‍රීම් දානවා වගේ හදලා ගන්න පුළුවන් ෆොටෝස් ටික ස්කෑනර් එකකින් ස්කෑන් කරලා ඇතුළත් කරාට පස්සේ. ඒ වගේම බාකෝඩ් රීඩර්ස් තියෙනවා. බාකෝඩ් රීඩර් එකක් ගත්තම සාමාන්‍යයෙන් අපි වෙළඳපොලේ ඔයගොල්ලෝ සුපර් මාකට් වලට ගිහිල්ලා ඇති. සුපර් මාකට් එකට ගියාම ඒගොල්ලෝ අපි බඩුවක් අරන් ගියාට පස්සේ ඒගොල්ලෝ ඒ භාණ්ඩයේ තියෙන කෝඩ් එක සුපර් මාකට් එකේ තියෙන පොඩි ඩිස්ප්ලේ එකට අල්ලනවා. ඒතකොට කෙලින්ම මිලත් එක්ක අපේ සුපර් මාකට් එකේ බිලින් මැෂින් එකේ ඒක ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඇඳුම් ගන්න ගියත් මේක ගොඩක් වෙලාවට අපි දක්න ලැබෙන එකක් බාකෝඩ් රීඩර් එක. ඊළඟ ඩිජිටල් කැමරාස් ගත්තම ඩිජිටල් කැමරාස් මේ වෙනකොට විශාල වශයෙන් භාවිතා වෙනවා. ඊට වඩා ඇත්තටම මොබයිල් ෆෝන් එකේ කැමරා එක අද වෙනකොට ගොඩක් දියුණු තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක බොහොම පහසුයි හැම වෙලෙම ළඟ තියෙන නිසා ඩිජිටල් කැමරාව කියන එක සාමාන්‍යයෙන් දැන් මිනිස්සුන්ට ටිකක් භාවිතය අඩු වෙමින් යනවා. ඒකට තියෙන ඉල්ලුම ටිකක් අඩු වෙමින් යනවා. නමුත් අර ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර්ස්ලා ගත්තොත් ඒගොල්ලෝ මේ කැමරාස් තාම පාවිච්චි කරන ඉතින් ඒ වගේ මිලත් ගොඩක් වැඩි අද වෙනකොට. මොකද එදා තිබුණු ඩිජිටල් කැමරාවල කැමරාවේ ස්වභාවයට වඩා අද තියෙන ඩිජිටල් කැමරාවක කැමරාවේ ස්වභාවය තාම දියුණුයි. මොකද ඒක මොබයිල් ෆෝන් එකට වඩා දියුණු වී යුතු නිසා ඒක ටිකක් ඉස්සරහට ගෙන් තියෙනවා තාක්ෂණයෙන්. ඒ නිසා ඩිජිටල් කැමරා එකත් අපිට භාවිත කරන්න පුළුවන් ඉන්පුට් උපාංගයක් විදිහට ෆොටෝ එකක් අරගෙන ඒක අපිට පුළුවන් පරිගණකයට ඇතුළත් කරගන්න. වෙබ්කෑම් එක හොඳටම පේන ඔයගොල්ලන්ට මාව පේන්නේ වෙබ්කෑම් එක කරා මම විසින් ඉන්පුට් එක ලබා දෙනවා. ඕගොල්ලන්ට ප්‍රතිදානය ලබා දෙනවා ඩිස්ප්ලේ එක හරහා. රයිට්. ග්‍රැෆික් ටැබ්ලට් එක. දැන් ග්‍රැෆික් ටැබ්ලට් එකක් මම ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. මම දන්නවා මේ ඔන්ලයින් ක්ලාසස් කරන කාලය තුල මේ කාලේ වපවානුවේ ග්‍රැෆික් ටැබ්ලට් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන එකක්. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා ඔය චිත්‍ර අඳින කට්ටිය, ඒ වගේම ඔය ඩිසයිනින් කරන කට්ටිය, වෙහිකල් ඩිසයිනර්ස්, ඒ වගේ ඩිසයින් කරන කට්ටිය මේ ග්‍රැෆික් ටැබ්ලට්ස් පාවිච්චි කරනවා. ඒ වගේම ලයිට් පෙන් එක ගත්තත් ග්‍රැෆික් ටැබ්ලට් එකත් එක්කම පාවිච්චි කරන්න පුළුවන් අංගයක් ඉන්පුට් ඩිවයිස් එකක්. මේ හැම එකෙන්ම දත්තයක් ඇතුළත් වෙනවා. මයික්‍රොෆෝන් එක දැන් මම කතා කරනකොට ඒගොල්ලන්ට ඇහෙන්නේ මගේ ටැබ් එකේ මයික්‍රොෆෝන් එක හරහා මම විසින් මගේ සවුන්ඩ් එක ඉන්පුට් එකද නැත්නම් ආදානය කරන නිසා. ඒතකොට මට මයික්‍රොෆෝන් එක කියන්නේ ආදාන අංගයක්. ටච් පැනල් දැන් ටැබ් එක ගත්තත් දැන් ගොඩක් අද වෙනකොට ඔයගොල්ලෝ අතේ තියෙන මොබයිල් ෆෝන් එක ගත්තත් ටච් පැනල් එකක් දක්වලා ලැබෙන ටච් පැඩ්ස් කියලා කියනවා අපි. ඉලෙක්ට්‍රොනික වයිට් බෝඩ් ටිකක් විතර මිලෙන් වැඩි මේ දවස්වල අපි මම ගන්න බැලුවා. ඉතින් බැලුවට මම මේ ටැබ් එකෙන් කරන දේම තමයි එතනදී සිද්ධ වෙන්නේ. ලක්ෂ 3යි ගාණක්, 1යි ගාණක්, 2යි ගාණක් වගේ වෙනවා. හැබැයි ටැබ් එකෙන් කරනවට වඩා වයිට් බෝඩ් එකෙන් කරන එකේ දෙපැත්තක් තියෙනවා. වයිට් බෝඩ් එකෙන් කරන ඔයගොල්ලෝ දැකලා ඇති ITN එකේ එතකොට ඔය ජාතික පාසල ඒ වගේම ඔය channel I එකේ එහෙම යනවා SFT lessons. ඒ lessons යන්නේ වගේදී පෙන්වන්නේ graphic tab electronic whiteboard එක ස්ක්‍රීන් එකක් ඔස්සේ. ඒතරදී ප්‍රසන්ටේෂන් වලින් විතරයි ඇත්තට මෙතනදී කරන්න පහසු. ඉතින් අතෙන් ලියලා කරනවා නම් ඒකට වෙනම තාක්ෂණික තව ටිකක් එකතු කරගන්න. ඉතින් අපිට සරලව පහසුවෙන් කරන්න පුළුවන් විදිය තමයි මේ වගේ ක්‍රමවේදයට යන්නේ. ඉතින් ඒ හින්දා මම මේ ක්‍රමය තෝරගත්තා. ඉතින් මේකත් එක්තරා ආකාරයක ඉලෙක්ට්‍රොනික whiteboard එකක් තමයි. එකම දේ මේක ගොඩාක් ලොකු නෑ. ඉතින් මේක යම් මට්ටමකට පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන් උපාංගයක් උපකරණයක්. CCTV ගත්තම ඉන්පුට් ඩිවයිස් එකක්. අපි දන්නවා එකෙන් වෙන්නේ අපිට මොකක් හරි හොරෙක් ආවත් සතුරෙක් ආවත් අපිට එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ CCTV උපකරණ වල විවිධාකාර තාක්ෂණික ක්‍රම ශිල්ප තියෙනවා. සේව් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ වගේ ගොඩක් අපිට දක්වලා ලැබෙනවා. ඉතින් මෙමරි එක අනුව මිල එහෙම වෙනස් වෙනවා. මේ කියන්නේ ආදාන උපාංග කිහිපයක් පමණයි. ඊට වඩා ආදාන උපාංග ගොඩාක් තියෙනවා. ඒ අතරින් මම තෝරාගත්ත කිහිපයක් පමණක් මේකේ දැම්මා. ඔයගලන්ට නිකම් සාමාන්‍ය දෙයක් හම්බ වෙන නිසා. කීබෝඩ් එක ගත්තම කීබෝඩ් වර්ග තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් USB වලට අපි කියනවා Universal Serial Bus කියන පෝට් එකට සවි කරන්න පුළුවන් කීබෝඩ් තියෙනවා. අද වෙනකොට ඒව තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ වගේම PS2 කියලා කීබෝඩ් එකක් තියෙනවා. PS2 කියලා අදහස් කරන්නේ ඔයගලන්ට පේනවා ඉතින් මෙතන මේ තියෙනවා මෙන්න මේ වගේ කීබෝඩ් එකේ කේබල් එකේ පෝට් එක මෙන්න මේ වගේ. මේක ඇතුලේ විශේෂ තත්ත්වයකට සකස් වෙලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් දම් පාටින් තමයි දිස් වෙන්නේ. මේක මේ PS2 අපි කියන්නේ PS2 පෝට් එකට දාන කීබෝඩ් එක. PS2 වර්ගයේ මවුස් එහෙමත් තියෙනවා අපිට හමු වෙනවා. ඒ වගේම මේ තියෙන්නේ USB එකක්. මේක අපිට
පහසුවෙන් ප්ලග් කරන්න පුළුවන් USB port එකකට. ඉතින් මේ තියෙන flexible keyboard එකක්. මේ වගේ ඒවා ඔය tabs වලට එහෙම අපිට වෙලදී ගන්න පුළුවන් keyboard එකක් භාවිත කරන්න අවශ්‍ය නම් laptops වලටත් මේක ගන්න පුළුවන්. මේක මේ පොඩි තියෙන dongle එකක්. මේ dongle එක lap එකට plug කරලා ඒක හරහා මෙතනට එන signal එක wireless signal එකක් වයර් භාවිත වෙන්නේ නැති signal එකක් හරහා මේ keyboard එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔතාගෙන තාප්පේ දාගෙන යන්න පුළුවන්. ඒක තමයි තියෙන විශේෂය. දැන් මේ වගේ hard එකක් ගත්තොත් එහෙම කරන්න බෑ. ඒත් මේ keyboard එකේ තියෙනවා keys ගත්තම අපිට විවිධාකාර keys හම්බ වෙනවා. ඒ keys යටතේ මෙතන තියෙනවා control keys. ඒ වගේ මෙතන තමන්ගේ පරිගණකයක් තියෙනවා නම් බලන්න මෙතන alt control පොඩ මාරුලා තියෙන්න පුළුවන් පරිගණකයේ මොඩල් එකත් එක්ක සමහර අවස්ථාවල මේ තියෙන දර්ශී keyboard එකක් මේක 100ක් මේකම ඔයගොල්ලන්ගේ keyboard එක කියලා මම කියන්නේ. මෙතන තියෙනවා numeric keypads. අතන මොකද මෙන්න මේ numeric keypads තියෙනවත් තියෙනවා නැතිවත් තියෙනවා. මේ කැල් නැතිවත් තියෙනවා. සමහර laptops ගත්තම විශේෂයෙන්ම ඔය 14 inch වගේ අඟල් 14 15 වගේ ආපු laptop ගත්තොත් ඒ වගේ මේ අපිට එන්නේ නැහැ මේ මොකද්ද numeric keypad එක. නමුත් අඟල් 15 වගේ ලොකු laptop එකක් ගත්තොත් ඒකේ අපි දකින්න numeric keyboard එකකුත් ඒක අපිට පහසුයි අතටම ගණිතමය කටයුතු කරනවා නම් laptop එකේ ටිකක් අමාරුයි අංක ඇතුල් කරන්න. නමුත් මෙතනදී මේ අංක ඇතුල් කිරීම පහසු කරන්න laptops වල අපි දකිනවා numeric keyboard එකක් සමහර අවස්ථාවල අන්තර්ගත වෙනවා. සමහර අවස්ථාවල අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් අපිට වෙළඳ පොලේ අපේ අවශ්‍යතාවය සඳහා numeric keyboard එකක් වැඩිපුර භාවිත කරනවා නම් ඒක එකතු කරගන්න පුළුවන්. right. ඒ වගේම මෙතන තියෙනවා විශේෂ ක්‍රියාවලට අවශ්‍ය කරන ස්පෙෂල් keys තියෙනවා, tabs තියෙනවා, caps locks තියෙනවා. ඒ වගේම function keys තියෙනවා. එතන F1 F2 කියලා උඩින් තියෙන ඔයගොල්ලෝ පේන ඇති තීරුවේක දිගට තියෙන මෙන්න මේ විදිහට function keys. මේ function key වලින් කරන්න පුළුවන් දේවල් මම ඉදිරියේදී හඳුන්වලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඒවා MCQ වලටම අහනවා. මේ function F2 එකෙන් ගන්න පුළුවන් කරන්න පුළුවන් දේවල්. ඒ වගේ දේවල් අහන්න. මේ තියෙන සාමාන්‍ය අකුරු ටික අපිට අකුරු ලියන්න පාවිච්චි කරනවා. ක්‍රමා දාන්න අරගෙන ඕන දෙයකට පාවිච්චි කරනවා. මේ enter tab එක මේක අපි enter කරාම පහළට යන්න පුළුවන්. එක එක දේවල් වලට අත්‍තරම අපි okay කියන එක තමයි enter කියලා අදහස් කරන්නේ. මෙතන තියෙනවා arrow keys අපිට විවිධාකාර අවස්ථාවල මේ පැත්තට යන්න, මේ පැත්තට යන්න, උඩට යන්න, පහළට යන්න මේක අපි පාවිච්චි කරනවා. games ගන්නකොට හොඳට දන්නවා මේවා. right. මේ තමයි keyboard එක සාමාන්‍යයෙන් දර්ශීය keyboard එකක් මම මේ පෙන්නුවේ. තමන්ගේ keyboard එක පොඩි පොඩි වෙනස්කම් දක්වලා ලැබෙන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙනවා mouse එක ගත්තම mouse වර්ග තියෙනවා. ඉතින් USB mouse තියෙනවා. USB mouse එක වගේම අපිට හම්බ වෙනවා PS2 mouse එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ කේබල් එකකින් සම්බන්ධ වෙන එක PST mouse. ඒ වගේම wireless mouse හම්බ වෙනවා. ඒක පේන ඇති මේ වගේ පොඩි dongle එකක් ගහලා wire එකක් නැහැ, signal එකක් මෙතන තියෙනවා. infrared හරි bluetooth හරි signal එකක්. මේ signal එක හරහා අපිට වැඩ කරන්න පුළුවන්. ඒතකොට මේ mouse එක තාප්පේ දාන් ගියත් ප්‍රශ්නයක් නැහැ. දුර වැඩි කියන්නේ අතන wire ගන්න වෙන නිසා පහසුවෙන් භාවිතයි. mouse එකක් ගත්තාම mouse එකේ තියෙනවා බොත්තම්. එතකොට මේ තියෙන්නේ දකුණු පැත්තේ බොත්තම, මේක වම් පැත්තේ බොත්තම. මේක මාරු කරගන්න පුළුවන්. මේක දකුණු පැත්තේ බොත්තම. අපි තුමු වමත් එක්කෙනෙක් ඉන්නවා නම් දකුණත් එක්කෙනෙක් ඉන්නවා නම් එයාට ඕන විදිහට මේ දෙකේ functions දෙක මාරු කරගන්න පුළුවන්. mouse එකේ settings වලින් ඒක අපි OS එකක් භාවිත කරන අවස්ථාවේදී කරලා බලමු. Tamanට ඕන විදිහට මාරු කරගන්න. මෙතන තියෙන රෝදයක්. මේ රෝදය භාවිත කරාම අපිට බොහොම පහසුවෙන් scrolling කරන්න පුළුවන්. scrolling කියලා කියන්නේ දැන් උඩට පල්ලෙහාට යන ඒ වගේ දේවල් පහසුවෙන් කරන්න පුළුවන් මෙන්න මේ රෝදය මාර්ගයෙන්. ඉතින් මේ තියෙන mouse එක අභ්‍යන්තර මේක සාමාන්‍යයෙන් අතීතයේ තිබිච්ච අපේ කාලේ තිබිච්ච mouse එකක්. මෙතන තියෙන ලොකු බෝලයක්. ඉතින් මේක කැරකිලා තමයි අර අදාළ මේ point එක අවශ්‍ය තැන් වලට අරන් යන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. mouse එක ගලවලා බලපගෙනකොට දකින්න ලැබෙනවා. ඊළඟට track balls ඔයාලට පේනදී ඒවා භාවිත කරන විදිහත් එක්ක රූප ස්ථාන වලින් joystick එක හඳුනගෙන ඇති ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ඉස්සර තිබුණා games ගහන්න ඒවා මේ විදිහට හදපු joystick වර්ග මේ වගේ joystick right ඒ වගේ මේ තියෙන්නේ බොහොම පහසුවෙන් භාවිත කරන්න පුළුවන් track ball එකක් ball එකක් වගේ එකක් තියෙන මේක කරකවන්න පුළුවන් right ඉතින් සමහර phones වලට මේ වගේ joystick ආවා ඉස්සර ඔය Sony Ericsson කියලා brand එකක් තිබුණා ඒකේ මේ වගේ joystick තිබුණා ගොඩක් ඉතින් දැන් නම් ගොඩක් phones වල මේ joystick එක දක්වලා ලැබෙන්නේ touch pad එතන ගොඩක් තියෙන touch pads සහ කොහොමද joystick එකවත් keyboard එකක්වත් දක්වලා ලැබෙන්නේ දැන් එන mobile phones වල.
ඊට අමතරව ඉමේජ් ස්කෑනර්ස් ගත්තාම විවිධාකාර ස්කෑනර්ස් අපිට හම්බ වෙනවා ෆොටෝ ස්කෑන් කරන්න පුළුවන්. ඒ වගේම පොඩි ස්කෑනර්ස් තියෙනවා සාමාන්‍ය මොබයිල් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. මේ මම පේන දේ වලට පහලින් දාලා තියෙනවා. මෙන්න මේ වගේ ඒවා මොබයිල් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපේ ශරීර අංගෝපාංග ස්කෑන් කරලා ඒවා පරිගණකයකට ඇතුල් කර ගැනීම සඳහා අපිට MRI ස්කෑනර් යන්ත්‍ර ඒ වගේම බැංකුවල තියෙනවලු දැකලා ඇති මුදල් ස්කෑන් කරලා බලන්න UV ස්කෑනර්ස් ඒ වගේම CT ස්කෑනර්ස් මේ වගේ දේවලුත් අධි තාක්ෂණික උපාංග විදිහට ඉන්පුට් ඩිවයිස් තමයි ස්කෑනර්ස් කියවම පොදුවේ මේ ඔක්කොම අයිති. ඉතින් මේ වගේ තාක්ෂණික ක්‍රම සහ අවශ්‍යතාවය සඳහා භාවිත කරන ආකාරය අනුව පොඩි වෙනස්කම් හම් වෙන්න පුළුවන්. right ඊට බාකෝඩ් රීඩර්ස් මම ඉස්සෙල්ලා කිව්වෙත් මේ දේම තමයි. ඔයාලට පේන දේ රූප සටහන් වල බාකෝඩ් රීඩර් එකෙන් මොකද්ද ගන්න කියලා ග්‍රැෆික් ටැබ්ලට් එකෙන් මොකද්ද ගන්න කියලා උනාට පැහැදිලිව පේනවා ඇති. ඩිජිටල් කැමරාස් විවිධාකාරයව තියෙනවා. වීඩියෝ කරන්න පුළුවන් ඒවා තියෙනවා විශාල වශයෙන්. ඒ වගේම වීඩියෝ එක ඩිස්ප්ලේ එක බලන ගමන් වීඩියෝ කරන්න පුළුවන් ඒවා තියෙනවා. විවිධ තාක්ෂණික මට්ටම් වල ඩිජිටල් කැමරා හම්බ වෙනවා. වෙබ් කැම්ස් ගත්තම සාමාන්‍යයෙන් තාම සරල රුපියල් පොඩි මුදලකට ගන්න පුළුවන් වෙබ් කැම් එකේ ඉඳලා තා විශාල මුදලක් දක්වා යන්න පුළුවන් වෙබ් කැම් අද වෙළඳ පොලේ තියෙනවා. අද වෙනකොට මේ වෙබ් කැම් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. මොකද මේ ඔන්ලයින් ක්ලාසස් නිසා ඉතින් ටිකක් මිලක් වැඩි නිසා අද වෙනකොට වෙබ් කැම් එකක්. ලයිට් පෙන් එක ගත්තාම ඒ ලයිට් පෙන් එකෙන් කරන දේ ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. ඒ වගේම ටච් පැනල් එක ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝගේ දැන් තියෙන මොබයිල් ෆෝන් එකේ තියෙන ටච් පෑඩ් එකක් ටච් පැනල් එකක් තියෙනවා. ටච් පෑඩ්ස් දක්වලා ලැබෙනවා. ඔය ලැප්ටොප්ස් වල එහෙම මේක දක්වලා ලැබෙනවා. ඒතකොට ටච් ස්ක්‍රීන් එකයි ටච් පැනල් එකයි පොඩ්ඩක් වෙනස්. ටච් පැනල් එක කිව්වම මේ වැඩ කරන පැනල් එක ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන මේ යට තියෙනවා ලැප්ටොප් එක ටච් පෑඩ් එකක්. ඒ වගේම මයික්‍රොෆෝන්, හෙඩ්ෆෝන් ගත්තම මයික්‍රොෆෝන් එක විවිධාකාරී වගේ ඒවා තියෙනවා. හෙඩ්ෆෝන් එක ගත්තත් විවිධ මට්ටම් වල හෙඩ්ෆෝන්ස් අපිට හම්බ වෙනවා. මේ ඔක්කොම ඉන්පුට් ඩිවයිස්. ඊළඟ අපි යනවා ප්‍රතිදාන උපාංග. මේ ඉන්පුට් වෙච්ච තොරතුරු දත්ත ඇතුලේ සකස් කරලා පස්සේ තොරතුරු බවට පත් කරලා ඉවතට ගැනීමට. ඒ වගේම දත්ත එලෙසම හෝ ඉවතට ගැනීමට අපි භාවිතා කරන අවුට්පුට් ඩිවයිසස්. සකස් කරන දත්ත එහෙම නැත්නම් තොරතුරු පිටත ලබා ගැනීම සඳහා ප්‍රතිදානය උපාංග අපි භාවිතා කරනවා. මේක අපි කියනවා ප්‍රතිදාන උපාංග ඒ වගේම ප්‍රතිදානය කරනවා කියලා කියනවා. ඉතින් මෙතනදී වැදගත්ම ප්‍රතිදාන උපාංගයක් තමයි මොනිටර් එක. අනිවාර්යයෙන්ම සෑම පරිගණක විභාගයේ මොනිටර් එකක් ලැබෙනවා. ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ප්‍රතිදානයක් නිර්මාණය කරලා දෙන පරිගණක තුඩාංගය. ඒ වගේම printers තියෙනවා අපි විසින් සකස් කරන ලියවිල්ලක් අපිට print කරගන්න පුළුවන්. speakers තියෙනවා, plotters තියෙනවා, headphone තියෙනවා, projectors තියෙනවා. ඉතින් projectors ඔයගොල්ලෝ දැකලා තියෙනවා. එකකින් කරන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ තියෙන monitors ගත්තාම ඈත අතීතයේ තිබුණා CRT monitors. අද වල ගෙවල් වලත් ඇති TV සමහරට මේ වගේ. ඉතින් මේවා ටිකක් කරන්ට් එක වැඩිපුර භාවිතා කරනවා. විදුලි වැඩි වශයෙන් යනවා. quality එක පොඩ්ඩක් අඩුයි රූපවල. ඊට පස්සේ ආව LCD display එක තියෙන නැත්නම් පොඩි monitors ඒ වගේම LCD TVs උත් ආවා. අද වෙනකොට ඒකත් අභිභව ගිහිල්ලා LED TV එක තමයි නැත්නම් අපි කියනවා light emitting diode ටෙක්නොලොජි එක තියෙන TV තමයි වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන්නේ. මොනිටර්ස් ගත්තත් ඒ විදිහටම තාක්ෂණයේ දියුණුවමින් ගිහිල්ලා තියෙනවා. ඒත් ගොඩක්ම විශේෂත්වය තමයි CRT මොනිටර්ස් වලට වඩා අඩුවෙන් තමයි LCD මොනිටර්ස් වල විදුලිය භාවිතා වෙන්නේ. ඔය දෙකටම වඩා අඩුවෙන් LED මොනිටර්ස් වල විදුලිය භාවිතා වෙනවා. රයිට් විදුලිය එයා පරිභෝජනය කරන්නේ. රයිට් ඒ නිසා ගොඩක්ම විදුලිය පැත්තෙන් බල ශක්තිය පැත්තෙන් අපිට වාසිදායක වෙන්නේ LED monitors LED TV භාවිතයත් එතනදී අපිට ඒ විදිහටම කතා කරන්න පුළුවන්. ඊළඟට printers ගත්තාම මම කිව්වා printers කියන ඒවා තාක්ෂණික ක්‍රමාංග අනුව විවිධාකාර වර්ගයේ printers තියෙනවා. අපේ අවශ්‍යතාවයට අපි ගන්න print එකේ ස්වභාවය අනුව නැත්නම් quality එක අනුවත් විවිධ printers අපිට හම් වෙනවා. දැන් ඝට්ටන භාවිතා කරමින් මුද්‍රණය කරන ඒවා තියෙනවා. අපි ඒවට කියන impact printers කියලා. impact tag කියන ඝට්ටනයක් කියන අදහස. තීන්ත පොංගුවන ලද නැත්නම් තීන්ත ගාලලා තියෙන රිබන් එකට තට්ටු කිරීමක් මගින් නැත්නම් වැදීමට සැලසීමෙන් තමයි මේ printing process එක සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ quality එක ටිකක් අඩුයි අතන. right මේ quality එක අඩු නිසා මුදලත් ලොකු ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ මේ වගේ print එකක් ලබා ගැනීම සඳහා. මේ වගේ එකක පිටපත් කිහිපයක් වුණත් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ print වල මේවා තමයි ගොඩක් වෙලාට ඔයගොල්ලෝ දැකලා තියෙනවා. දැන් මේ machine දැක්කම ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති. ඔය කඩවල වල බිල් එහෙම දෙනකොට සිංගර් එකේ ආබාන්ස් එකේ එහෙම දෙන ලස්සන බිලක් දෙනවා. එච්චර quality නෑ හැබැයි ගොඩාක් ළඟට කරලා තමයි බලන්න. අපි දෙන ටියුට් එකක් තරම් ඝනකමට මේ අකුර වැදිලා නැහැ. ඉතින් බොහොම පොඩියට එච්චර ලාවට වගේ වැදිලා තියෙන එකට හේතුව මේකේ ගුණාත්මක බව අඩුයි. ඉතින් පිරිවැය අඩු වෙන්න ඕනේ බිල් එකක් නිසා. ඉතින් නැත්තම් ලොකු වටිනාකමක් තියෙන බිලක් ඉදිරිපත් කරොත් ඒ කඩේ බංකොලොත් වෙන නිසා මේන මේ වගේ printers භාවිත වෙනවා. වෙළඳ පොලේ දක්න ලැබෙනවා කඩවල සුපර් මාකට් වල දක්න ලැබෙනවා. right ඒ වගේ non impact printers කියලා කියන්නේ ඝට්ටන සම්බන්ධ තාක්ෂණයක් භාවිත වෙන්නේ නැහැ. මෙතනදී ඝට්ටනයකින් තොරව
අර ද්‍රව හෝ ඝන හෝ අර්ධ ඝන තත්ත්වයේ තියෙන තීන්ත විසිරුවා හැරීම මගින් නැත්නම් අපි කියනවා පතුරු හැරීම නැත්නම් පැතිරී යෑමට ඉඩ සැලසීම මගින් මේ printing process එක සිද්ධ වෙනවා. මුද්‍රණ කටයුත්ත සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ගුණාත්මකව මෙතනදී වැඩි වර්තමානයේදී ගත්තම ගොඩාක්ම මේවා භාවිතා වෙනවා. අපි කියනවා inkjet bubble jet printers, ඒ වගේම day sublimation printers, laser printers ගත්තම අද වෙනකොට ගොඩක්ම ප්‍රචලිතයි. නිවාසවල ගෘහස්ත භාවිතයට 10,000 12000 වෙනි මුද්‍රණකට මේ laser printers ගෙනල්ලා කට්ටිය භාවිතා කරනවා. ඉතින් ඒවා ගුණාත්මක වෙන්න ටිකක් වැඩි පිටපත් ලබා ගන්න පුළුවන්. ඇත්තටම අද වෙනකොට තාක්ෂණය දිනුවත් එක්ක මේක එච්චර මිලක් වැය කරන්න ඕනෙත් නැහැ. මේ printer එකක් ලබා ගැනීම සඳහා ඒ වගේම මේකේ තියෙන quality එකක් වැඩි. right. ඊළඟට අපිට හම්බුනා plotters. දැන් මේ plotters කියලා කියන ලකුණු කරන එක. මේවා සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ විශේෂ කටයුතු සඳහා ගෘහස්ථිත කටයුතු වලට භාවිත කරන අඩුයි. ඉතින් මේකක් නිවාස සැලසුම් මේ වගේම සිතියම් වගේ දේවල් print කරන තැන්වල දැන් survey department එකේ මිනුම්දොරු දෙපාර්තමේන්තුවේ ඒ වගේම ඔය draftman ළඟාව ඔය නිවාස සැලසුම් land plan කරන කට්ටිය ඉඩම් කොටස් කරන තැන්වල ඒ මිනින්දොරු ගාව මෙන්න මේ වගේ plotters දක්වලා ලැබෙනවා. ඉතින් මේවා ටිකක් මිලෙන් ගොඩක් වැඩි ලක්ෂ 7ක් 8ක් වෙනවා සාමාන්‍යයෙන් ටිකක් හොඳ plotter එකක් ගන්න එක ලොකු plotter එකක්. ඉතින් ලොකු කොළ print කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය නම් bed sheet එක විතර size එකේ සිතියමක් ගන්න අපිට එහෙම එකක් උනත් print කරන්න පුළුවන් මට්ටමේ මහ විශාල පරිමාණයේ plotters අපිට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. ඉතින් මේ වගේ quality ගොඩක් වැඩි. ඉතින් කොලේ ගොඩක් වැඩි. ඉතින් මේ වගේ print එකක් ගොඩක් වියදම් යනවා. ඉතින් ලොකු මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. මේ වගේ ink ගොඩක් තියෙනවා. ink වර්ග ink models ගොඩක් තියෙනවා. ink holders ගොඩක් තියෙනවා. ඒ නිසා ගොඩක් වියදම් යනවා. මේ ink එකක් fill කරන්න ගියත් ගොඩක් වියදම් යනවා අවශ්‍ය කරන මේ print එකක් මේ කියන quality එකෙන් ලබා ගැනීම සඳහා. ඉතින් plotter කියන එක සාමාන්‍යයෙන් plotter කියන එක ගෙදර දොරවල් දකින්න ලැබෙන්නේ. බැංකු වලත් ATM යන්ත්‍රය අසල printer එකක් තියෙනවා. මේ printer එක අර අපි කිව්වා වගේ එච්චර quality printer එකක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් tube එකක් print කරලා දෙන තරම් quality printer එකක් නැහැ. හේතුව එතන තියෙන්නේ අර ගුණාත්මකව අඩු printer එකක් printing process එකක්. ඉතින් මේ printer එක මේ plotter එකක් වගේ එකක් නෙමෙයි. ඉතින් බැංකු වල plotters භාවිතා වෙන්නේ නැහැ. right. ඊළඟට speakers ගත්තම මෙන්න මේ වගේ විවිධාකාරයෝ තියෙනවා. headphones ඔයගොල්ලෝ මේවා දන්නවා ඒ නිසා මම ඉච්චර කතා කරන්න නැතුව යන්න. projectors ගත්තම මට කියන්න ඕන කරන විශේෂ දැන් තියෙනවා ඉස්සරහට home theater cinema කියලා එකක්. ඒ කියන්නේ පොඩි projectors තියෙන ඉච්චර මිල නෑ. eBay එකේ වගේ බැලුවොත් අපිට හොයාගන්න පුළුවන්. mobile phone එකත් projector එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි ලොකු screen එකක් ගන්න බෑ. සාමාන්‍යයෙන් අපි රාත්‍රී කාලයේදී lights off කරලා පස්සේ හොඳ quality එකකට බලන්න පුළුවන් මට්ටමේ display එකක් නිර්මාණය කරගන්න පුළුවන්. නැතුව අර අපි සාමාන්‍ය භාවිතා කරන අපි පන්ති කාමරවල භාවිතා කරන ප්‍රොජෙක්ටර් එක තරම් ලොකු ස්ක්‍රීන් එකක් මේ වගේ ප්‍රොජෙක්ටර්ස් වලින් ගන්න බෑ. මේ වගේ විවිධ ස්කේල් එකේ විවිධ මට්ටම් වල ප්‍රොජෙක්ටර්ස් අද වෙනකොට වෙළඳ පොලේ තියෙනවා. right. දැන් මම කතා කරලා ඉවරුනේ පරිගණකයකට දත්ත ආදානය කරන උපාංග සහ ප්‍රතිදාන උපාංග සම්බන්ධ. ඊට අමතරව පරිගණකයක් ආශ්‍රිත තියෙනවා ආචායන උපාංග. මේ ආචායන උපාංග ගත්තම පරිගණක මතකය තමයි මේකේ තුල අන්තර්ගත වෙන්නේ. ඒතොර මේ දත්ත සහ තොරතුරු ආචාර්ය කිරීමේ හැකියාව පරිගණකයක් සතුව තියෙනවා කියලා දැන් අපි පැහැදිලිනේ. ඒ අනුව පරිගණකය මේ විදිහට ලබාගත් දත්ත ආචාර්ය උපක්‍රම තුල ගබඩා කරගන්නවා. ඒ වගේම සකස් කරොත් ඒ තොරතුරුත් ගබඩා කරලා අපිට තියාගන්න පුළුවන්. ආචාර්ය උපාංග ගත්තම ඒක වර්ධ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අර්ථයේ පරිගණක මතකය අපිට ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය කියලා. ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය. නැත්නම් අපි කියනවා මේන් මෙමරි නැත්නම් ප්‍රධාන මතකය සහ ද්විතීක මතකය. ප්‍රාථමික මතකය සහ ද්විතීක මතකය කිව්වම ප්‍රාථමික මතකය නැවත අපිට කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන්. මේ මතකය කොටස් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. මේ එක්තරා වර්ගීකරණයක් පමණයි. ඒතකොට ප්‍රාථමික මතකය ගත්තාම RAM එක නැත්නම් අපි කියනවා සසම්භාවී පිවිසුම් මතකය. පටන මාත්‍ර මතකය ROM එක අපි මීට කලින් චුට්ටකට කලින් ඇහුවා. ඒ වගේම කෑච් මෙමරි නැත්නම් අපි කියනවා වාරක මතකය ලෙස ප්‍රාථමික මතකය නැවත කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. RAM එක, ROM එක සහ කෑච් මෙමරි එක. ඔයගොල්ලෝ RAM ROM කියලා ලියන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය විදිහට උත්තර තේරුවත් ගැටලුවක් වෙන්නේ නැහැ. සසම්භාවී පිවිසුම් මතකය, පටන මාත්‍ර මතකය සහ වාරක මතකය කියන ආකාර තුනට ප්‍රධාන මතකය නැත්නම් ප්‍රාථමික මතකය අපිට වෙන් කරන්න පුළුවන්. ප්‍රාථමික මතකය එක වගේම ප්‍රධාන මතකය ගත්තාම මේ ප්‍රාථමික මතකය නැත්නම් ප්‍රධාන මතකය CPU එක වෙත යොමු කිරීමට අවශ්‍ය කරන. ඒ කියන්නේ සකස් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය වන දත්ත සහ උපදෙස් යොමු කරන තුරු තබාගෙන ඉන්නේ මේ ප්‍රාථමික මතකයන්
තුල ප්‍රධාන වශයෙන්. right? తాවකාලික තැන්පත් කිරීමක් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා කිව්වත් නිවැරදි. right? 100ක් කියන්නේ නැහැ මම. ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා කිව්වත් නිවැරදි. ඒයටතේ මේ ප්‍රාථමික මතකයේ ප්‍රධානම ආකාරය තමයි random access memory. අපි කියනවා සසම්භාවී ප්‍රවේශ මතකය. මධ්‍යම සැකසුම් ඒකකයකට නැත්නම් central processing unit එකට අවශ්‍ය දත්ත ඒ වගේම උපදෙස් తాවකාලික රඳවගෙන තියාගෙන ඉන්නේ මේ RAM එකේ. මේ RAM එක නිකන් తాවකාලික මතකයක්. මේ තාවකාලික මතකයට අපි තොරතුරු දත්ත ඒ වගේම විධාන මතක තියාගෙන ඉඳලා ඒගොල්ලන් ඒ තොරතුරු දත්ත විධාන යවනවා සකසුම් ඒකකයට. එතනදී සකස් කරපු තොරතුරු නැවත ලබා ගන්න පුළුවන්. විදුලිය විසන්ධි වුණාම මේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ මතකේ නැති වෙලා යනවා. ඒකින්ද අපි මේකට අපි කියනවා නශ්‍ය මතකයක් කියලා. නශ්‍ය වන මතකයක්. පරිගණකයක performance එක අපි කියනවා කාර්යක්ෂමතාවය ප්‍රධාන වශයෙන් රඳා පවතිනවා මේ කියන සසම්භාවී ප්‍රවේශ මතකේ නැත්නම් RAM එකේ capacity එක මත. RAM එකේ capacity එක ගත්තාම RAM එක සාමාන්‍යයෙන් අපි අපේ කාලේ ගත්තම 128 MB 256 MB 512 MB කියන්නේ 512ක් MB 1 GB 2 GB අද වෙනකොට ෆෝන් එක ගත්තත් 4 GB වගේ RAM එකක් තියෙනවා 4 GB වගේ ඒ තරම් විශාල capacity එකක් තියෙන random access memory එකක් mobile phone එකෙත් තියෙන. ඉතින් පරිගණකවල දැන් 16 GB වගේ 32 GB දක්වා වගේ විශාල SIM එක වැඩි කරලා තියෙනවා. එතකොට මේ machine එක තියෙන performance ගොඩක් වැඩි, කාර්යක්ෂමතාව ගොඩක් වැඩි. ඒතන ධාරිතාව මේ මතක ධාරිතාව මේ RAM එකේ capacity එක පරිගණකයක කාර්යක්ෂමතාවයට නැත්නම් පරිගණකයක අපි කියන speed එකට ගොඩක් බලපෑම් කරනවා. right? එහෙනම් මේ random access memory එක සම්බන්ධවයි ඒ මම කතා කරන්නේ. ඒතර රූප සටහන වල පේන නැති random access memory එක සාමාන්‍යයෙන් පරිගණකයක දක්න ලැබෙන විදිය. ඉතින් පොඩි ඒවා තියෙනවා, ලොකු ඒවා තියෙනවා. පොඩි ඒවා ගොඩක් වෙලාවට ඔය laptops වලින් තියෙන්නේ පොඩි random access memories. right? ඊළඟට පරණ මාත්‍ර මතකය read only memory. මේක මම ටිකට කලින් කිව්වා. පරිගණකය ක්‍රියා කරවීම සඳහා නැත්නම් බල ගැන්වීම සඳහා අවශ්‍ය කරන මූලිකම උපදෙස් ටික තමයි මේකේ තියෙන්නේ. මේක නිෂ්පාදකයා විසින් තමයි මේක ඇතුළත් කරන්නේ. ඒතර විදුලිය ආවට පස්සේ මේ ROM එකෙන් තමයි පරිගණකය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික ගන්න. ඒතර අපි මේකට කියනවා BIOS. එහෙම නැත්නම් කියනවා මේ මූලික ආදාන ප්‍රතිදාන. නැත්නම් basic input output system. right? මේ BIOS වල තියෙන දේවල්. නැත්නම් අපි කියනවා BIOS chip එකේ තියෙන දේවල්. මේ තමයි ROM එක කියලා අපි අදහස් කරන දේ අන්තර්ගත වෙන්නේ මේ BIOS chip එකත් එක්ක. right? මේකේ තියෙන දත්ත, ඒ වගේම තොරතුරු විදුලිය විසඳුන. ඒ කියන්නේ මැෂින් එක ඕෆ් කරාම නැත්නම් කරන්ට් එක ගියාම විනාශ වෙන්නේ නැහැ. right? මේක නශ්‍ය නොවන මතක කාණ්ඩයට අයිති වෙනවා එම නිසා. සමහර පරිගණක මතක තියෙනවා ඒක පරිගණකේ ක්‍රියාත්මක වන අවස්ථාවේ විතරයි මේ මතකේ තියෙන්නේ. හැබැයි පරිගණකේ ඕෆ් කරාට පස්සේ මතකය නැති වෙලා යනවා. ඒ තමයි RAM එකේ ස්වභාවය. හැබැයි ROM එකේ එහෙම එකක් නෙවෙයි. ROM එකේ මතකේ පරිගණක ඕෆ් කරා කියලා ඉවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ROM එකට කියන නශ්‍ය නොවන මතක කාණ්ඩයට අයිති එකක්. RAM එක අපි නශ්‍ය වන මතක කාණ්ඩයට අයිති එකක් විදිහට හඳුන්වලා දෙනවා. මේ ROM එක කාලෙන් කාලයට අප්ඩේට් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් පරිගණක වල නම් ROM එක අප්ඩේට් කරන අපිට වැඩි උකට දක්ලා ලැබෙන්නේ නැහැ. මේ ROM එකෙත් වර්ග තියෙනවා. ROM එක ගත්තම ක්‍රමාලේඛනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ROM තියෙනවා. සමහර ඒවාක ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ප්‍රෝග්‍රෑම් කරන්න බැරි නම් සාමාන්‍යයෙන් ROM එක සවුත් වුණාම ඒ මදර් බෝඩ් එකට අපි කියන බෝඩ් එකම රීප්ලේස් කරන්න ඕනේ. අර ROM chip එක ගලවලා ගහන්න පුළුවන් ඒවා තියෙනවා. එහෙම ගහන්න බැරි ඒවා. right? ඒකට පේන ඇති පොඩි IC එකක් වගේ එකක්. අපි හැම එකටම IC කියලා කියන්නේ. ඉතින් මේ කියන ඒවා ගලවලා ගහන්න පුළුවන් ඒවා තියෙනවා. ගලවලා ගහන්න බැරි අවස්ථා තියෙනවා. ඒ වගේ ගලවලා ගහන්න පුළුවන් නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ ROM එක erase කරන්න පුළුවන්. අපි එතකොට කියනවා programmable read only memory කිව්වොත් PROM. අපි කියන්නේ programmable read only memory. erasable ඒ වගේම program කරන්න පුළුවන් ROM තියෙනවා. ඒකට අපි කියන්නේ erasable programmable read only memory. ඒ කියන්නේ EPROM කියලා අපි මේක හඳුන්වනවා. ඒ වගේම විද්‍යුතයේ භාවිතයෙන් මකා දැමිය හැකි. ඒ කියන්නේ program කරන්නත් පුළුවන් අපිට ROM chips හම්බ වෙනවා. ඒවට අපි කියනවා electrically erasable programmable read only memory EEPROM කියලා අපි මේක හඳුන්වනවා. ROM එක කියවම ROM එකේ ආකාර තුනක් තියෙනවා. ඒක භාවිතා වෙන අවස්ථාව අනුව උපකරණය අනුව මේ අවස්ථා තුنين කැමති එකක් අපිට භාවිතා කරන්න පුළුවන්.
වැම ටිකක් දක්නට ලැබෙන්න ඉඩ තියෙනවා. right. ඊට කැෂ් මෙමරි කියලා කියන්නේ ඇත්තටම මේක තියෙන්නේ මධ්‍යම සැකසුම් ඒකකය. දැන් සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක එයා ක්‍රියාත්මක වීම සඳහා යම්කිසි අවශ්‍ය දත්ත ටිකක් උපදෙස් ටිකක් තියෙනවා. ඒතර මධ්‍යම සැකසුම් ඒකකට අවශ්‍ය දත්ත හා උපදෙස් වේගයෙන් ලබා දීම සඳහා තමයි මේ වාරක මත කියන අපි කියනවා කැෂ් මෙමරි එක පාවිච්චි කරන්නේ. මේක තියෙන්නේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එක තුල. ඒතර මේ කැෂ් මෙමරි එකේ ආකාර කිහිපයක් තියෙනවා. එකක් අපි කියනවා L1 කැෂ් මෙමරි, L2, L3 කියලා අපි සාමාන්‍ය භාවිතයේදී කතා කරනවා. ඒතර අපි මේක වෙන් කරලා හඳුනගත්තොත් හරියටම ප්‍රාථමික වාරක මතකය, ද්විතීක වාරක මතකය සහ තෘතීක වාරක මතකය ලෙස අපිට මේක ආකාර තුනකින් හමු වෙන්න ඉඩ තියෙනවා. හමු වෙන්න පුළුවන්. right. සමහර ඔය ලැප්ටොප්ස් එකේ තියෙනවා හරියට performance වැඩි වගේ පේනවා. කිව්වම i3 කියනවා, i5 කියනවා, ඔහොම කියනවා. හැබැයි එහෙම මිලාට. ඒකට හේතුව තමයි i3 i5 කියලා එහෙම කිව්වට වැඩක් නැහැ. මේ කැෂ් මෙමරි එක ගොඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා පරිගණකේ. එතකොට මැෂින් එකේ performance ටිකක් අඩු වෙනවා. right. ඉතින් අපිව අන්දලා රවට්ටලා දෙනවා නම් මේ විදිහට කැෂ් මෙමරි එකකින් එහෙම අඩු කරලා වෙළඳපොලේ මිල අඩු කරලා පරිගණක විකුණීමේ හැකියාව පරිගණක නිෂ්පාදකයන්ට තියෙනවා. ඉතින් එහෙම ඒවා වෙළඳපොලේ නැතුව නෙමෙයි අනිවාර්යෙන් වෙළඳපොලේ අපිට හමු වෙනවා. ගොඩක් අවස්ථාවල අපි ඒ වගේ ඒවා දන්න කෙනෙක් එක්ක කරන් ගියාම ඒගොල්ලෝ ඒක හඳුනාගෙන ඒ දේ පැහැදිලි කරලා දෙන්න නිසා දන්න කෙනෙක් එක්ක ගියාම අපි අමාරු වෙටෙන්නේ නැතුව මේ වැඩ ටික කරගන්න හැකියාව තියෙනවා. හොඳ පරිගණකයක් මිලදී ගන්න හැකියාව තියෙන හැම පැත්තෙම දන්න කෙනෙක් එක්ක කරගෙන ගියොත්. right. ඊළඟට ද්විතීක ආචයන. මේ secondary storage දැන් මම කියන්නේ පරිගණකයේ ප්‍රාථමික ආචයන ද්විතීක ආචයන ලෙස කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒකට ප්‍රාථමික ආචයන මාධ්‍යයන් පිළිබඳව අපි කතා කරා. ද්විතීක ආචයන මෙතනදී සාමාන්‍ය පසු කාලීනව භාවිතය සඳහා අවශ්‍ය වන දත්ත, ඒ වගේම තොරතුරු, ඒ වගේම උපදෙස් වගේ දේවල් කාලයක් තැම්පත් කළ තබා ගැනීමට අපිට මේ ද්විතීක ආචයන උපාංග භාවිතා කරන්න පුළුවන්. මේ වගේ තියෙන විශේෂත්වය තමයි අපි තුමු විදුලි බලයට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. දත්ත තැම්පත් කිරීමට විදුලි බලය සමහරට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් දත්ත විදුලි බලය නැති වෙලාවට මැකී යන්නේ නැහැ. දත්ත විනාශ වෙන්නේ නැහැ. මේ ද්විතීක මතකය නශ්‍ය නොවන ගණයට තමයි අයිති වෙන්නේ. නිසා නශ්‍ය නොවන මතකයක් ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඒතර මේ ද්විතීක ආචයන උපාංගය අපිට ඒගොල්ලන්ව නිෂ්පාදනය කරන්න පාවිච්චි කරපු තාක්ෂණික ක්‍රම ශිල්පානුව කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන්. චුම්බක තාක්ෂණයෙන් හදපු ඒවා තියෙනවා. ප්‍රකාශ මාධ්‍යයට අපි කියන ඔප්ටිකල් ටෙක්නොලොජි එකෙන් හදපු ඒවා තියෙනවා. ඒ වගේම solid state devices අපි කියන ඝන තත්ත්ව උපාංග අපිට හමු වෙනවා. right. එතකොට ඒ වගේ ගොඩක් වෙලාට තියෙන්නේ ඉලෙක්ට්‍රොනික්ස් පැත්තෙන් තමයි ඉලෙක්ට්‍රොනික්ස් වැඩිපුර භාවිතා වෙලා අර්ධ සන්නායක තාක්ෂණය භාවිතා කරලා හදපු devices අපිට හමු වෙනවා. චුම්බක මාධ්‍ය උපාංග ගත්තාම magnetic media devices ගත්තාම hard disk එක පරිගණකයක තියෙනවා විශාල memory එකක් තියෙනවා මේකේ 1 terabyte දක්වා 2 terabyte දක්වා අද වෙනකොට 500 GB වලින් සාමාන්‍යයෙන් අපේ කාලේ 10 GB 20 GB 40 GB වලින් විතර 2000 ගණන් වල පටන් ගත්ත එක 2000 2001 වගේ පටන් ගත්ත එක ඒ කාලේ 40 GB hard එකක් රුපියල් 15000ක් විතර. ඒ කාලේ 15000ක් කියන්නේ ලොකු ගාණක්. 40 GB. අද 40 GB hard එකක් වීසි කරලා දාලා ගියත් මිනිස්සෙක් ඇහිඳින්නේ නැහැ. හරියට 750 රුපියල් මට්ටමකටපත් වෙලා. 1 tera එකක් අද රුපියල් 12000ට 13000ට ගිහිල්ලා තියෙනවා. හැබැයි බලන්න කැපැසිටි දියුණුවත් එක්ක වැඩි වෙලා තියෙනවා. ඔකට තේරුම් ගන්න පුළුවන් කැමරාවේ රෙසලූෂන් වැඩි වෙනවා නම් ෆෝන් එකේ 48 වලට ඉතින් ගත්ත ෆොටෝස් ටික ගත්ත වීඩියෝ එක පරිගණකයට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය තරම් කැපැසිටි එකක් තියෙනවා. එතකොට ඒ පැත්තෙන් පරිගණක ද්විතීක ආචයන වගේම ප්‍රාථමික ආචයනත් මේක ප්‍රොසෙස් කරන්න අප්ලෝඩ් කරගෙන තියාගෙන ඉන්න සඳහා ඒගොල්ලන්ගේ කැපැසිටි එක නැත්තම් ධාරිතාවය වැඩි කරගන්න සිද්ධ වෙනවා. ඒ වගේම නම් මෙතැටි තියෙනවා. අපි කියන ෆ්ලොපි ඩිස්ක් අද වෙනකොට භාවිත වෙන්නේ නැති තරම් පරිගණකයක ඇත්තටම දක්න ලැබෙන්නේ නැහැ අද වෙනකොට ෆ්ලොපි ඩිස්ක් එක. මොකද ඒක ඉතාලම කැපැසිටි එකකින් ගොඩක් අඩුයි. සාමාන්‍ය 1.44 MB වගේ ඉතාලම කුඩා 1.44 මෙගාබයිට් වගේ කැපැසිටි එක තියෙන නම් මෙතැටියක්. ඉස්සර අපි සාමාන්‍ය ෆොටෝ එකක් දාන්න ගියාම සමහරවිට දාන්න බෑ ෆොටෝ එක. හැබැයි ඉස්සර කාලේ තිබුණු ෆෝන් එකේ ස්වභාවය අනුව VGA කැමරා තිබුණේ. ඉතාලම කිලෝබයිට් ගානක පොඩි ෆොටෝ එකක්. අද ඔයගොල්ලෝ ෆොටෝ එකක් ගහලා බලන්න තමන්ගේ ෆෝන් එකෙන් properties වල ගිහින් බලන්න. එතකොට පේන්නේ 4 MB 5 MB 6 MB වගේ තියෙනවා එක ෆොටෝ එකක්. එහෙම බැලුවම නම් මේ 30 නැත්නම් floppy disk එක 1.44 MB ඒකේ සම්පූර්ණ කැපැසිටි එක. ඒ කියන්නේ මේ ෆෝන් එකකින් ගන්න එක ෆොටෝ එකක්වත් ඔකට දාන්න බෑ. right. චුම්බක තැටි ගත්තම magnetic tapes කියලා අපි හඳුන්වන්නේ. මේ magnetic tape සම්බන්ධවත් අපිට
චුම්බක මාධ්‍ය උපාංගයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රකාශ මාධ්‍ය කොහොමද ඔයගොල්ලෝ දන්න ඔප්ටිකල් devices optical CDs කියලා අපි කියනවා CD compact CD තියෙනවා digital versatile disk තියෙනවා ඒ වගේම Blu-ray disk අපිට හම්බ වෙනවා right ඝන තත්ත්වය උපංගත්තම USB දාවක නැත්නම් අපි කියනවා USB flash drives සැනහෙලි මතකය ඒ වගේම memory cards නම් ඔයගොල්ලෝගේ phones වලත් තියෙන memory chips memory cards නැත්නම් USB කියන්නේ pen drives වගේ දේවල් වලට ඒවා අපි භාවිත කරනවා විශාල වශයෙන් දත්ත තොරතුරු එහා මෙහා ගෙනියන්න ඒ වගේම හුවමාරු කරගන්න විශාල වශයෙන් භාවිත කරනවා right දැන් hard disk එක ගත්තා මේ තියෙන සාමාන්‍ය hard disk කීපයක් මම දාලා තිනවා hard disk එකේ අභ්‍යන්තරයක් දරලා දාපු එකක් තියෙනවා hard disk එකේ මේ වගේ තැටි දක්නට ලැබෙනවා විශාල ධාරිතාවයක් තියෙන්න පුළුවන් 1 TB 4 TB දක්වා විතර අද වෙනකොට මේව දක්නට ලැබෙනවා පරිගණකයක දත්ත තැම්පත් කරලා තියාගන්න වැඩිපුරම පාවිච්චි වෙන මේ hard disk එක මේක තමයි පරිගණකයක ඇත්තටම ගොත් ගබඩා විදියට මේකේ තමයි තොරතුරු ගබඩා කරලා තියෙන්නේ මේකේ තියෙනවා අපිට විтин විට අවශ්‍යතාවය අනුව random access memory එකට අරගෙන එතනින් central processing unit එකට ඒ කියන්නේ සකසුම් ඒකකට ලබා දීලා සකස් කරලා ආපහු ඕනනම් මේ දුඩු තැටිය තැම්පත් කරන්න පුළුවන් එහෙම නැත්නම් random access memory එක නැත්නම් RAM එකේම තියාගෙන print කරලා අපිට hard copy එකක් ගන්න පුළුවන් හැබැයි ඉතින් අපි දුඩු තැටිය තුල save කරේ නැත්නම් විදුලිය විසන්ධි වෙලා ආපහු on කරොත් ඒ තොරතුරු අපිට නැවත සුරක්ෂිතව ලබා ගන්න බැරි වෙනවා right ඒ වගේම නම් මේ තැටි මම ඉස්සෙල්ලා කිව්වා මේ floppy disk එක. ඒ වගේම floppy disk එකට මේ ඔයගොල්ලෝ පෙළ දකුණු පැත්තෙන් තියෙන එකට අපි කියන්නේ floppy drive එක කියලා. මොකද floppy drive එක මේ floppy drive CD එකක් play වෙන්නේ CD drive එකේ. floppy එකක් play කරන්න පුළුවන් වෙන්නේ floppy එකක් insert කරන්න පුළුවන් වෙන්නේ floppy drive එකට. එනවා මේ තමයි floppy drive එක. තාම සුළු තාක්ෂණයක් ඒ වගේම චුම්බක තාක්ෂණයක් තාම සුළු ධාරිතාවක් තමයි මේකට පවතින්නේ. right CD DVD සහ Blu-ray disk ගත්තම දත්ත එහා මෙහා ගෙනියන්න ගොඩක් පාවිච්චි කරනවා මේවා capacity කනුව ගොඩක් වර්ග තියෙනවා Blu-ray ගත්තම සාමාන්‍යයෙන් GB 25ක් 50ක් විතර භාවිත කරනවා ඉතින් අද වෙනකොට අපි GB 25ක් 50ක් වට ඉතා විශාල capacity එකක් තියෙන pen drives වගේ දේවල් තියෙන නිසා අපිට එච්චර මේ disk වැඩක් නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා අපි දන්නවා ගෙදර තියෙන CD තැටි කවදාවත් දැන් පාවිච්චි වෙන්නේ නැහැ CD ROM එක භාවිත කළාම නැතුව ඇති ගෙදර තියෙන VCD player එක DVD player එක අපි භාවිත කරන්නේ නැති තරමට ගිහිල්ලා ඒවා ඉතාලම වෙළඳපොලේ සමහරවිට අපි බඩු ගන්න ගියාම නැත්නම් ඉලෙක්ට්‍රික් බඩු ඔය සිංගර් එකට අබාන්සයකට ගියාම මේගොල්ලෝ නිකන් දෙනවා හරිද මොකක් හරි එකක් එක්ක නිකන් දෙනවා DVD player එකක් නිකන් දෙනවා පුටු සෙට් එකක් ගත්තම DVD player එක නිකන් දෙනවා මොකද ඒවා විකුණ ගන්න බැරි තත්ත්වයට අද තාක්ෂණය දියුණුවලා මේකෙන් එහාට තාක්ෂණය ගිහිල්ලා right ඉතින් CD ROM CD තැටියක් ගත්තම සාමාන්‍යයෙන් MB 700ක් විතර අන්තර්ගතයි Blu-ray drive එකක් ගත්තම ඒක Blu-ray disk එකක් run කිරීම සඳහා නැත්නම් Blu-ray disk එකක් බලන්න අපිට Blu-ray drive එකක් ඕන CD එකක් read කරන්න CD එකක් කියවන්න CD drive එකක් ඕන DVD එකක් කියවන්න DVD drive එකක් ඕන DVD එකක් අපිට දාන්න බෑ CD ROM එකකට හැබැයි DVD එක read කරන එකට CD එකක් දාලා අපිට read කරලා බලන්න පුළුවන් එක පැටලුවක් වෙන්නේ සාමාන්‍යයෙන් ඒ තාක්ෂණික ක්‍රමශිල්ප වලට අනුකූලව දාන්න ගෙදර VCD player එකේ DVD play කරන්න බෑ DVD player එකේ හැබැයි VCD play කරන්න පුළුවන්. ආන් ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. pan දාවකය තම සැනේලි දාවක ගත්තාම මේ තියෙන්නේ pens memory cards මේවා සම්බන්ධව වලට කියන්න ඕනේ නැහැ. memory card එකත් size එක අනුව අද වෙනකොට ගොඩාක් variants තියෙනවා. ටිකක් ලොකු ඒවා තියෙනවා. micro chips තියෙනවා, nano chips තියෙනවා මේ වෙනකොට. right. ඊළඟට ආචාර්ය උපාංග මම ඉස්සෙල්ලා කිව්ව මතක ඇති. මතකේ විදුලිය විසන්ධි වීමේදී නශ්‍ය වන මතකය සහ නශ්‍ය නොවන මතක ලෙස ආකාර දෙකකට නැවත වර්ග කරන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරපු ROM එක ඒ වගේ නශ්‍ය නොවන මතකයක්. ඒ වගේම ද්විතීක ආචයනයන් ගත්තමත් ඒවා නශ්‍ය නොවන මතක. එතකොට මේකට අපිට තව එකක් ඇතුළු කරගන්න පුළුවන් ROM එක සහ ද්විතීක ආචයන. ඒ කියන්නේ hard disk වගේ ඒවා CD වගේ දේවල් නශ්‍ය නොවන මතක. ඒ කියන්නේ විදුලිය විසන්ධි වුණත් ක්‍රියාත්මකයි. නශ්‍ය වෙන්නේ නැහැ. right.
right ඊළඟට RAM එක අපි දැන් කතා කරා cache memory වගේ ඒවා නැශ්‍ය වෙන මතක විදුලිය විසන්ධි කරපු ගමන් ඒවා ක්‍රියාත්මක නැත්නම් මේ වගේ මතකය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා. ආචාර්ය සදා බහුල භාවිත කරන ටෙක්නික්ස් නැත්නම් තාක්ෂණික ක්‍රම දැන් මම කිව්වා චුම්බක තාක්ෂණය තියෙනවා ප්‍රකාශ තාක්ෂණය තියෙනවා අර්ධ සන්නායක තාක්ෂණය තියෙනවා චුම්බක තාක්ෂණය තියෙනවා අපි අර කතා කරපු මැග්නටික් ටේප්ස් වල නැත්නම් හાર્ඩ් ඩිස්ක් වල ප්‍රාථමික ආචාර්ය උපාංග නිෂ්පාදනය සඳහා අර්ධ සන්නායක තාක්ෂණ වැඩි වශයෙන් පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ RAM එක ROM එක කෑෂ් මෙමරි වගේ ඒවා අර්ධ සන්නායක තාක්ෂණය භාවිත කරලා තමයි නිපදවලා තියෙන්නේ. ද්විතීයික ආචාර්යන ගත්තාම චුම්බක තාක්ෂණය ඒ වගේම ප්‍රකාශ තාක්ෂණය අර්ධ සන්නායක තාක්ෂණය කියන තුනම දක්වන්න ලැබෙනවා. right ඒකට හොඳම උදාහරණය තමයි දැන් මෙමරි ස්ටික්ස් ඒ කියන්නේ අපි ගත්තොත් මෙමරි චිප්ස් ගත්තොත් ඒකේ තියෙන අර්ධ සන්නායක තාක්ෂණය. පෙන් එකේ අර්ධ සන්නායක තාක්ෂණය. හැබැයි CD එකේ තියෙන ප්‍රකාශ තාක්ෂණය. ඒ වගේම hard disk එකේ තියෙන චුම්බක තාක්ෂණය. ඒතකොට වල පිනවති ද්විතීයික ආචාර්ය උපාංග හදනකොට මේ තාක්ෂණ වර්ග තුනම භාවිත වෙලා තියෙනවා. ප්‍රාථමික ආචාර්යයන් හදනකොට ප්‍රධාන වශයෙන්ම semiconductor technology එක තමයි භාවිත වෙලා තියෙන්නේ. RAM එක, ROM එක, cache memory කියන ඒවා නිපදවා ගන්නකොට. right ඊළඟට මේ මතකය ධාරිතාව අනුව පෙළගස්සන්න පුළුවන් වගේම මේ මතකයට ඇක්සස් කරන වේගය අනුව පෙළගස්සන්නත් පුළුවන්. ඒ ධාරිතාව පැත්තෙන් ගත්තම මධ්‍යම සැකසුම් ඒකකේ නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකේ CPU එකේ තියෙන රෙජිස්ටරය මතක රෙජිස්ටරය තමයි අඩුම ධාරිතාවයක් තියෙන්නේ. කෑෂ් මෙමරි එක ඊට පස්සේ යම් කිසි ධාරිතාවයක් තියෙනවා ඊට වඩා වැඩි. ප්‍රධාන මතකයේ ගත්තම මේන් මෙමරි එක ඊට වඩා මතකයේ වැඩි. ඒ කියන්නේ RAM එකේ වගේ මතකය අර දෙකටම වඩා වැඩි. හරිද? තැටි වාරක මතකය නැත්නම් අපි කියන ඩිස්කෑච් එක ඊටත් වඩා මතකයෙන් වැඩි. චුම්බක තැටි ගත්තාම නැත්නම් මැග්නටික් ඩිස්ක් ගත්තාම ගොඩක්ම මතකයේ ධාරිතාවය වැඩි. ඔප්ටිකල් ඩිස්ක් ගත්තත් මැග්නටික් ටේප් ගත්තත් ධාරිතාවය ගොඩාක් වැඩි අනෙකුත් ඒවාට වඩා. ඒතර ධාරිතාවය කියන මේ මතක දූරාවලිය තුල උඩම ඉන්න මේ පිරමීඩේ සිස්ටම් රෙජිස්ටර් එක නැත්නම් මතක රෙජිස්ටරය. වේගය ගත්තොත් චුම්බක පටි ප්‍රකාශ තැටි චුම්බක තැටි RAM ඒ වගේ දේවල් එක්ක සාපේක්ෂව ගත්තම වැඩිම වේගයක් ස්පීඩ් එකක් තියෙන්නේ මධ්‍යම සැකසුම එකකේ සිස්ටම් රෙජිස්ටර් එකට. right ඒක තමයි access ස්පීඩ් එක වැඩි. හැබැයි මෙමරි එක ගොඩක්ම අඩුයි. ස්පීඩ් එක අඩු වෙනකොට මෙමරි එක වැඩි වෙනවා. ස්පීඩ් එක වැඩි වෙනකොට මෙමරි එක අඩු වෙනවා. එහෙම මතක තියාගන්න ලේසි. right එතන මේ තියෙන උපාංග වල ධාරිතාව ගත්තම right විශාල ධාරිතාවයක් තියෙන තත්ත්වය දක්වා දත්ත කුඩා දත්ත අපිට ගබඩා කරන්න පුළුවන් ඒවා තියෙනවා. විශාල දත්ත තියෙනවා. ඒවා ගබඩා කරන්න ලොකු ධාරිතාවයක් තියෙන උපකරණ අවශ්‍යයි. රෙජිස්ට්‍රි මතකයේ ගත්තම කිලෝබයිට් මට්ටම එකක්. කෑෂ් මෙමරි MB වලින් වගේම ඉන්න පුළුවන් මට්ටමේ කුඩා මෙමරියක්. CD30 600 MB 700 වගේ. DVDs 4 to 9 GB වගේ. RAM එක 1 GB වලින් පටන් ගත්තම අද වෙනකොට 64 GB දක්වා විතර විකාශනය වෙනවා. ROM එක ඒ වගේම flash memory එක. flash memory කියලා අදහස් කරන්නේ pen drives ගත්තොත් 64 GB දක්වා ඊටත් වඩා වැඩි ඒවා තියෙනවා අපි දන්නවා. right hard disk එක 100 GB වල ඉඳලා වගේ මම කියන අද තත්ත්වයේ දානම් 10 GB වලින් පටන් ගන්න පුළුවන් 6 TB terabyte වගේ විශාල capacity එකක් දක්වා වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේ magnetic tapes ගත්තම 1 TB වල ඉඳලා 185 terabyte දක්වා විතර විශාල capacity එකක් තියෙනවා. මේවා අපිට හම්බ වෙනවා. right ප්‍රවේශ වේගය ගත්තම මම ඉස්සෙල්ලා කිව්වා වේගය ඉතාම වැඩි. දත්ත ප්‍රවේශ කර ගැනීම වේගය ඉතාම වැඩි. සිස්ටම් රෙජිස්ටර් එකේ රෙජිස්ටර් මෙමරි එකේ කෑෂ් මෙමරි එකේ ඊළඟට RAM එක ගත්තම random access memory එක තමයි ඊට පස්සේ වේගය අඩු වීගෙන යන පිළිවෙල මම කියන්නේ. ඊටත් වඩා අඩුයි ROM එකේ වේගය, ඊටත් වඩා අඩුයි flash memory එකේ වේගය. hard disk එකේ දෘඩ තැටියේ වේගය ගොඩක් අඩුයි. ඔය දෙකටම වඩා අඩුයි ස්පීඩ් එක DVD වල, CD වල, ඒ වගේම magnetic tapes වල ස්පීඩ් එක ගොඩක්ම අඩුයි. right access එක data access ස්පීඩ් එක ගොඩක්ම අඩුයි magnetic tapes වල. ස්පීඩ් එක විසඳ දැන් සාමාන්‍ය අපිට MCQ එකක් වගේ දුන්නොත් එහෙම ඔය වගේ කීපයක් දීලා වේගය වෙනස් වෙන වැඩි වෙන පිළිවෙලට නිවැරදි වන්නේ අඩු වෙන පිළිවෙලට නිවැරදි වන්නේ වගේ MCQ එකක් දුන්න කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කැපැසිටි එක අඩු වෙන පිළිවෙලට වැඩි වෙන පිළිවෙලට නිවැරදි වන්නේ කියලා දුන්නොත්
අපිට හදා ගන්න නැත්නම් AMC එකේ උත්තරේ ගොලප ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් උත්තර පහක් තියෙනවා. මෙතනින් ඔක්කොම හරියටම පේලිට දැනගන්න ඕනේ නැහැ. මේකෙන් යම් කිසි දේවල් ටිකක් දානවා. 75ක් විතර දානවා නම් අර උත්තර පහ ඇතුලේ සංසන්දනය කරාම ඉතින් අඩු මේකක් වැඩි තැනකට වැටලා තියෙනවා නම් ඒක පැහැදිලිම උත්තරේ නෙමෙයි. ඒ විදිහට උත්තරේ ගලප ගැනීමේ හැකියාව තියෙනවා. ඒක මම කියන්නේ මේක මේ හරි අමාරුවෙන් එළි වෙනකන් දාගෙන අර සෛලේ පාඩම වගේ පාඩම් කරන්න යන්න එපා. මොකද සෛලේ පාඩම මේක පැහැදිලිව ලියන්න එනවනේ, රූප සටහන් නම් කරන්න එනවනේ. ඒ නිසා එතනට යනවා වගේ මේ පාඩමට මහන්සි වෙන්න ඕනේ නැහැ. මේක අවබෝධ කරගෙන මේක ක්‍රියාවත් එක්ක නැත්නම් අපි එදිනෙදා කරන කටයුතුත් එක්ක මේක එකතු කරගෙන බද්ධ කරගෙන දැනුම නිර්මාණය කරගෙන හදාගන්න. රයිට්? ඒ වගේම ආචාර්ය නැත්නම් අපේ මෙමරි එක ආචාර්ය ධාරිතාවෙන් ආචාර්ය උපාංග වල ධාරිතාවෙන් මැනීමට අපි භාවිත කරන මේ ඒකක සම්බන්ධව පොඩ්ඩක් අපි දැනගෙන යන්න ඕන. අපි සාමාන්‍යයෙන් වටිනාකම කියන එක පටන් ගන්නෙ බිඳුව හෝ එකකින්. මේකට අපි කියනවා බිට් එකක් කියලා. බිඳුව කියන්නේ බිට් එකයි. එක කියන්නේ බිට් එකයි. ඒතර මේ වගේ බිට් 8ක් ගත්තම අපිට ලැබෙනවා බයිට් එකක්. මේ බයිට් 1024ක් ගත්තාම කිලෝබයිට් එකක් අපිට වටිනාකම ලැබෙනවා. කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි. ටෙරාබයිට් 1024ක් පෙටාබයිට් එකයි කියලා කියන්න පුළුවන්. ඉතින් පෙටාබයිට් මට්ටමේ සර්වර්ස් එහෙම අපිට හමු වෙනවා. රයිට්? විශාල කැපැසිටි එකක් තියෙනවා. ඉතින් මේකත් හරියට මිලිමීටර්, සෙන්ටිමීටර්, මීටර්, කිලෝමීටර් ඔහොම ගියා වගේ එකක් තමයි මේ තියෙන උපසර්ග. අතර මේක ආචායන මාධ්‍යයන් වල ධාරිතාව වෙනීමට භාවිත කරන උපසර්ග බදනම් වෙච්ච ඒකක ක්‍රම ශිල්පයක්. මෙතනදී අර 1000 නෙමෙයි යන්නේ 1024 1024 මොකද දෙකේ බලවලින් යන්නේ. සතම එහෙම වෙලා තියෙනවා. ඉතින් මම ඒව ගණන් යන්නේ නැහැ. මට අවශ්‍ය නැති නිසා මේකදී ඔයගොල්ලෝ දැනගන්න කිලෝබයිට් කියලා කිව්වම මේකේ බයිට් තියෙනවා 1024ක්. මෙගාබයිට් කොහොම මේකේ තියෙනවා කිලෝබයිට් 1024ක්. ඕනනම් ඒකම බයිට් වලට හරවන්න බැරි කමකුත් නැහැ. ආපහු ගුණ කරලා හදා ගන්න ඕන. කිලෝමීටර් මිලිමීටර් කරන්න පුළුවන්. එකපාරට මිලිමීටර් කරන්න බැරිනොට අපි කිලෝමීටර් මීටර් කරලා මීටර් සෙන්ටිමීටර් කරලා එතනින් මිලිමීටර් ගන්න පුළුවන්. ආන් ඒ වගේ. රයිට්? ඊළඟට සැකසීම සහ පාලනය processing and controlling පරිගණකයක පද්ධතියක් නෙමෙයි. ඒතර මේකේ සියලුම කාර්යයන් අපිට පාලනය කරන්න වෙනවා. ඒ වගේ මේ වැඩේට වැට්ටිම දායකත්වයක් සපයන අංගයක් තියෙන එකට තමයි අපි කියන්නේ central processing unit එක. මේ central processing unit එකේ ස්පීඩ් එකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා power එකක්. මේ ස්පීඩ් එක සාමාන්‍යයෙන් අපි මනින ඒකකය තමයි hertz. හැබැයි මේක ගොඩාක් ලොකු ස්පීඩ් එකක් තියෙන නිසා hertz කියන එකට අපි උපසර්ගයක් දානවා megahertz වගේ එකක්. ඒ වගේම gigahertz වගේ උපසර්ගයක් භාවිත කරලා giga mega වගේ උපසර්ගයක් භාවිත කරලා මේ මධ්‍යම සැකසුම් ඒකකයේ වේගය අපි ප්‍රකාශ කරනු ලබනවා. right? ඒතර අපි 3 gigahertz 4 gigahertz වගේ නම් වලින් කතා කරනවා. ඉස්සර කතා කරද්දී දැන් නම් i3 i2 i5 i7 i ඒ වගේ i9 වගේ version වලින් අපි කතා කරනවා. ඉස්සර අපි කතා කරේ 1.2 gigahertz 1.5 gigahertz මිල වැඩි වෙනවා. ඉතින් gigahertz ගන්න වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. processor එකේ gigahertz ගන්න වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. මේ processor එක නැත්නම් අපි කියන central processing units නිෂ්පාදනය කරන ප්‍රධාන පෙළ සමාගම් දෙකක් ඉන්නවා. ඒ තමයි AMD එක කොටක් අනිත් කට්ටිය Intel සමාගම. ඉතින් Intel සමාගම තමයි වැඩිපුරම ප්‍රචලිත AMD වලට වඩා. නමුත් AMD යම්කිසි processing style එකක් තියෙන කට්ටියක්. ඒගොල්ලෝ graphic වලට ගොඩක් හොඳයි. ඒගොල්ලෝ multimedia වැඩ වලට ගොඩක් හොඳයි. ඒ නිසා සාමාන්‍යයෙන් ඔය multimedia processing කරන කට්ටියට, video editing කරන කට්ටියට, photo editing කරන කට්ටියට ගොඩක් හොඳයි AMD processor එකට යන්න පුළුවන් නම් ඒකේ මේ multimedia පැත්තට තියෙන performance ගොඩක් හොඳට වැඩි වෙලා තියෙනවා. ඒ නිසා AMD කියන එක මේ multimedia පැත්තට ගැලපෙන processing speed එකක් තියෙන හොඳ processor එකක් විදිහට හඳුනගන්න පුළුවන් Intel වලට සාපේක්ෂව. Intel වලට වඩා. සාමාන්‍ය Intel day to day activities වලට හොඳයි. නමුත් AMD වල තව පොඩි දෝෂ තියෙනවා. ඒකේ performance වැඩි වෙන්න ළමයි heat එක වැඩි වෙනවා. හරිද? processor එකේ රස්නේ වැඩි වෙනවා. ඒතර machine එක සමහරට overheat වෙලා shut down වෙනවා. ඒතර සාමාන්‍ය උණුසුම වැඩි අපේ වගේ රටවල් වලට AMD එච්චරම ගැලපෙන්නේ නැති වෙනත් ඉඩ තියෙනවා. AMD වලදී ගන්නකොට කොහොම පරිස්සමෙන් ගන්න ඕන. අපේ වගේ උණුසුම වැඩි රටවල් වලට නිර්මාණය කරපු AMD processor එකක් නම් AMD machine එකක් නම් ගැටලුවක් නැහැ. හැබැයි අපි එහෙම නිර්මාණය කරන්නේ නැතුව සීසල් රටක නිර්මාණය කරපු machine එකක් පිටරටින් ගන්න ගත්තොත් එහෙම AMD machine එකක් අනිවාර්යෙන් මෙහිදී අපි වැඩ කරගෙන ඉන්නකොට machine එක overheat වෙලා message එකක් ඇවිල්ලා shut down වෙනවා. ඉතින් ආපහු වැඩ කරනවා. ඉතින් කාලේ ඒකට අපිට දිගටම වැඩ කරන්න බෑ. අමාරුයිනේ. overheat වෙන හැම වෙලේම වගේ. ඒ නිසා අපි AMD ද Intel ද කියන එකත් තීරණය කරනකොට අපි අනිවාර්යෙන්ම ඒ නිෂ්පාදකයා මේ processor එක නිෂ්පාදනය කරලා තියෙන මේ පරිගණක නිෂ්පාදනය කරලා තියෙන මොන උෂ්ණත්ව පරාසයද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මෙහෙම මොකෙන් බැලුවත් ස්පීඩ් එක කතා කරන්නේ gigahertz වලින්. hertz වලින් තමයි කතා කරන්නේ. hertz තමයි ඒක කියන hertz. නමුත් megahertz gigahertz වලින් උපසර්ග නිසා අපි උපයෝග කරගන්නවා. මේ මධ්‍යම සැකසුම් ඒකකේ ගත්තාම මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා.
මේක තමයි පරිගණකයේ මොලේ කියලා කියන්නේ. මේ මොලේ තමයි මේ ඔක්කොම කරන්නේ. සමහර ඉතාලම විශාල කැපැසිටි එකක් තියෙන මොළ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම අඩු කැපැසිටි එකක් තියෙන මොළ තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේ තමයි මේක. ඒතර මේ වැඩේ කරන ප්‍රධාන පුරාගාමී දෙන්නෙක් ඉන්නකොටම මේගොල්ලෝ මේ නිෂ්පාදනය කළ තියෙන මේ CPU එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනෙන් අපි එක කොටසකින් අපි ඒකට කියනවා control unit එක කියලා. මේ control unit එකකින් පරිගණකයක සියලුම පාලන කටයුතු සිද්ධ කරනවා. ඒ කියන්නේ ආදානය, ප්‍රතිදානය, අනෙකුත් කොටස් එක්ක ඒගොල්ලෝ කටයුතු විදිය වගේ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් පාලන ඒකක මගින් control unit එක මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම arithmetic and logic unit අපි ඒකට කියන්නේ ගණිතමය හා තාර්කික ඒකකයක. මේ arithmetic and logic unit එක ගත්තාම සියලුම ගණිතමය කටයුතු කියන්නේ ගණිත කටයුතු ගුණ කිරීම බෙදීම ඔයගොල්ලෝ විසින් ඉල්ලන වර්ගමූලා කියන්නේ මේ හැම දෙයක්ම arithmetic and logic unit එකෙන් තමයි සිද්ධ වෙන්නේ. සියලුම ගණිතමය හා තාර්කික කටයුතු පරිගණකයක අංක ගණිතමය හා තාර්කික ඒකකයේ මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම මතක රෙජිස්ටරය මම කලිනුත් කිව්වා මෙමරි රෙජිස්ටර් එකක් මේ CPU එක තුල තියෙනවා. ඒකේ තියෙන්නේ ළමයි මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එකේම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන දත සහ උපදෙස් තමයි ඒකේ ගබඩා වෙලා තියෙන්නේ. දැන් ගණිත කර්ම නැතුව ගණිත කර්ම කරන්න බැහැනේ CPU එකට. ඒතර මේ අංක ගණිතමය හා තාර්කික ඒකේ වැඩ කටයුතු සඳහා right මේ මෙමරි රෙජිස්ටර් එක තුල CPU එකේම තියෙන පොඩි මතකයක් තුල මේකේ ධාරිතාව ගොඩක් අඩුයි. හරිද? මහා විශාල ධාරිතාවක් මේකට අවශ්‍ය නැහැ. හැබැයි මේකේ ස්පීඩ් එක ගොඩක් වැඩි. මේකේ ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනකොට තමයි ගණිත කටයුතු වේගෙන් සිද්ධ වෙන්නේ. ඉතා වේගින් අපිට කරලා දෙන්නේ. ඒ වගේ මේ මෙමරි එකේ CPU එක තුල අන්තර්ගතයි තාම කුඩා මෙමරි එකක්. ඒකේ බලාපොරොත්තු වෙන්නේ අර arithmetic and logic unit එකේ අපි කියන අංක ගණිතමය හා තාර්කික ඒකකයේ ඒ ක්‍රියාවලිය සඳහා තාර්කික කටයුතු සඳහා greater than signs බෙදීම ගුණ කිරීම ඒ වගේ ගණිත කර්ම වලට අවශ්‍ය කරන දත්ත ටික අන්තර්ගත වෙලා තියෙන්නේ මේ මතක රෙජිස්ටරය තුල. ඒතර මේ තමයි CPU එකේ ප්‍රධාන අංග තුන පාලන ඒකකයක් තියෙනවා ගණිතමය ඒකකයක් තියෙනවා මතක රෙජිස්ටරයක් තියෙනවා. right එහෙනම් මේකට අපි කියනවා අපේ central processing unit එක. right ඊළඟට අපිට හම් වෙන පද්ධතිය එක. දැන් මේක තමයි අපි ගොඩක් වලිග පාගන් ඉන්න තැනක් මේ. අපි ගොඩක් කට්ටිය CPU එක අරන් ඉන්න කියලා කිව්වම මෙන්න මේ පෙට්ටිය තමයි උස්සන් ඉන්න හදාන්නේ. වැරදි වැටහීමක් මේක. හරි මෙන්න මේක තමයි අරන් ඉන්නේ. මේකට අපි CPU එක කියලා තමයි කියන්නේ. ඇත්තටම CPU කියන්නේ ඕක නෙමෙයි. CPU කියන්නේ මෙන්න මේකට. Central Processing Unit එක. AMD හරි Intel හරි හදපු මේ processor එක. right අපි processor එක කියලා කියනවා. Central Processing Unit එක. right මේකට අපි කියන්නේ system unit එක කියලා. system unit පද්ධති ඒකකය. මොකද මේක ඇතුලේ තමයි input output ඒ වගේම සැකසුම් කියන මේ පද්ධති ක්‍රියාකාරීත්වයට දායක වෙන සියලුම අංශ ඇතුළත් වෙලා තියෙන මේ යුනිට් එක ඇතුළට. ඒ නිසා අපි මේකට කියන්නේ සිස්ටම් යුනිට් එක කියලා. ඒතර සිස්ටම් යුනිට් එක ගේනකොම පෙට්ටිය අරන් ගියට කමන්නේ නැහැ. අපි පිටරට මිනිස්සෙක් ඇවිල්ලා මේ ඇවිල්ලා ඔය CPU කරන් වරෙන් කිව්වොත් මේ මිනිස්සයා ගිහිල්ලා මේ පෙට්ටියම ගහලා ප්‍රොසෙසර් එක ගලවගෙන එනවා. අපි ගෝ සිස්ටම් යුනිට් එක ගේන්නේ කියලා. යා මොකොත් නැහැ. ඔය පෙට්ටිය කේබල්ස් ටික පන්නලා අරන් එන්න. right. ඒතර මේක ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එක. මේ මදර් බෝඩ් එකට තමයි අපි විදුලිය සපයන එකට මදර් බෝඩ් එකට තමයි අර පරිගණකයේ තියෙන ඔය RAM එක එතකොට floppy DVD burners කියලා කියන DVD writers නැත්නම් DVD drivers hard disk එතකොට අවශ්‍ය නම් VGA performance වැඩි කරගන්න අවශ්‍ය නම් VGA cards ඒ වගේම sound card අවශ්‍ය නම් ඒ වගේ දේවල් තව පිටතින් අපි ඇතුළත් කරන විවිධ පරිගණකයේ quality එක වැඩි කරගන්න නැත්නම් අපි කියන network cards වගේ දේවල් graphic card වගේ දේවල් මේකට තමයි අපි සවි කරන්නේ right so මේකේ තියෙනවා ප්‍රධාන මෙන්න මේ වගේ ස්ලොට් එකක් නැත්නම් අපි කියන බ්‍රැකට් එකක් කියලා අපි සාමාන්‍ය ගෙදර දොරේදී කතා කරනවා. ඉතින් මේකට තමයි අපි අර ප්‍රොසෙසර් එක නැත්නම් අපි කියන සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක CPU එක සවි කරන්නේ. CPU එක සවි කරන්නේ මේකට. ඒතර මේක උඩ තියෙනවා මෙන්න මේ වගේ කූලින් ෆෑන් එකක්. හේතුව මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක තමයි පරිගණකයේ මොළය. මෙයා තමයි ගොඩක්ම මහන්සි. ඒතර මෙයා විශාල ස්පීඩ් එකක් තියෙන නිසා මෙයාම ගොඩාක් හීට් වෙනවා. ගොඩක් හීට් වෙනවා. එතකොට මෙයා රස්නේ ගොඩක් රත් වෙනකොට පරිගණකයේ ඕවර්හීට් වුණොත් පරිගණකයේ ක්‍රියාවිරහිත වෙනවා. right? ඒ නිසා අපි මේක කූල් කරන හැම වෙලෙම. එතකොට අපි ඉදිරියේදී ඉගෙන ගන්න භෞතික විද්‍යා පාඩම් වලදී ඉගෙන ගන්න පුළුවන් මේ හීට් සිංක් එක නැත්නම් අපි කියනවා මේ කූලර් එක නිර්මාණය කරලා තියෙන්නේ තාපය මෙයාගේ තියෙන තාපය ඉවත් කරන්න පුළුවන් වෙන විදිහට එළියට. හරි. එතකොට තාපය ඉවත් කරන්න පුළුවන්
තාපය එක්තැනක සිට තව තැනකට ගලාගෙන යන ක්‍රම ශිල්ප තුනක් තියෙනවා. අපි එකක් තමයි සන්නයනය, සංවහනය සහ විකීර්ණය. මේ සන්නයනය, සංවහනය, විකීර්ණය කියන ක්‍රම තුන වැඩි දියුණු කරපු වැඩි දියුණු වෙන පරිදි නිර්මාණය කරපු කොටසක් තමයි මේ පරිගණකයක හීට් සිංක් එක කියලා කියන්නේ. ඒතකොට හීට් සිංක් එකක් තුල අපි තාපයේ පාඩම ඉගෙන ගන්න මේ තාප සංක්‍රමණ ක්‍රියාවලින් වැඩි දියුණු වෙලා තියෙන විදිහ පැහැදිලිව හඳුනා ගන්න ඕන. ඒ වගේ දේවල් විභාගයට આવවම උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕන. රයිට්. ඊළඟට මව්පුවරුව. දැන් මේ මව්පුවරුව සම්බන්ධව මම පැහැදිලි විස්තරයක් කරා. මව්පුවරුවට විදුලිය සපයන්න ඕන. ඒ සඳහා විදුලිය සපයන්න පුළුවන් ඒකකයක් තියෙනවා, කොටසක් තියෙනවා මේකට. මේක මුද්දිත පුවරුවක්. ඔයගොල්ලෝ ඔය මදර් බෝඩ් එක කියන එක ටීවී එකක් ගැලව රේඩියෝ එකක් ගැලව ප්‍රධාන බෝඩ් එකක් තියෙන. මේ බෝඩ් එක තමයි අපි කතා කරන්නේ. රයිට්. හાર્ඩ් ඩිස්ක් එක සම්බන්ධයි මේකට, RAM එක සම්බන්ධයි මේකට, DVD CD drivers සම්බන්ධයි මේකට, CPU එක මධ්‍යම සැකසුම ඒකකයේ සම්බන්ධයි මේකට. ඒ වගේම expansion cards මම කියන්නේ දිගුපත්. ඒ කියන්නේ පරිගණක ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගන්න අපි පාවිච්චි කරන. දැන් උදාහරණයකට පරිගණකයේ සාමාන්‍ය විදිහට සවුන්ඩ්ස් තියෙනවා. අපිට මහ විශාල ශබ්දයක් තියෙන විශාල quality sound එකක් ගන්න ඕන නම් අපිට පුළුවන් sound card එකක් පිටින් වෙලදී අරගෙන ගිහලා ගන්න. පරිගණකයේ graphic performance එකක් තියෙනවා. හැබැයි අපි සමහරවිට විශාල graphic acceleration බලාපොරොත්තු වෙන 3D game එකක් ගන්න හදනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා game ගහනකට දෙනවා stuck වෙනවා, කැඩි කැඩි යනවා. ඒ අර graphic acceleration එක මදි වුණා. ඒතකොට graphic acceleration එක වැඩි කරගන්න අපිට පුළුවන් වෙළඳ පොලේ graphic card එකක් වෙලම මිලදී අරන් ඇවිල්ලා මේ කියන expansion slot එකකට ගහලා මේ graphic performance වැඩි කරගන්න පුළුවන් පරිගණකයක තියෙන ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා. right. එතකොට අපිට ඒ විතරක් නෙමේ network card පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිගණකය ජාලගත කරනවා නම් තවත් පරිගණක ගණනාවක් එක්ක එකත කරගන්නවා නම් අපිට ඒ පරිගණක ජාලගත කිරීමට සාමාන්‍ය මදර්බෝඩ් එකේ network port එකක් තියෙනවා. එහෙම තිබ්බේ නැත්නම් අපිට පුළුවන් අමතර network card එකක් භාවිත කරලා පරිගණක ජාලකරණය විශාල වශයෙන් කරලා විශාල පරිගණක ප්‍රමාණයක් එක්ක මේක සම්බන්ධ කරන්න හැකියාව තියෙනවා. right. ඉතින් මේ තමයි මව්පූර්වයේ ස්වභාවය. ඉතින් මව්පූර්වක රූපයක් ගත්තොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති CPU එක සම්බන්ධ කරන පුළුවන් සොකට් එකක් තියෙනවා, heat sink තියෙනවා. ඇත්තටම heat sink එක පරිගණකයක CPU එක උඩ විතරක් නෙමෙයි heat sink එකක් තියෙන්නේ. සමහර chip වලට දක්වලා ලැබෙනවා මේ heat sink එක. TV එකක් ගාලා බලුවොත් සමහර chip උඩ heat sink එකක් තියෙනවා. ඒකට හේතුව ඒ සමහර IC විශාල වශයෙන් රත් වෙනවා. රත් වෙනකොට එයා කූල් කරන්න තමයි මේ heat sink එක අන්තර්ගත වෙන්නේ. ඉතින් PCI slots කියලා කියනවා, මේ වගේ සුදු පාට slots තියෙනවා. මේවට අපිට ගහන්න පුළුවන් expansion cards, battery එකක් තියෙනවා මේකේ, memory එක රැක ගැනීම සඳහා. right. ROM chip එක තියෙනවා මෙතන ඔයාලට පේනදී පොඩි chip එකක්. right. ඒ වගේ මේ තියෙන්නේ power එක, මේ motherboard එකට current එක දෙන්න, current එක ලබා දෙන්න පාවිච්චි කරන socket එක. මෙතන තියෙන RAM සවි කිරීමට අවශ්‍ය කරන sockets. ඒ වගේම මෙතන තියෙනවා hard drives. ඒ වගේම දැන් නම් hard drives මේ කියන IDE ආකාරයේ cables වලින් සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ වෙච්චර ලොකුවට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මදර්බෝඩ් එකේ කොටස් නම් කරන විභාගයට අහන්නේ. ඒ වගේ මදර්බෝඩ් හැබැයි මේ චුට්ටක් කර දැනන් ඉන්නවා. මදර්බෝඩ් එකේ මැෂින් එකක් ඔයගොල්ලෝ පෙට්ටිය පියන ගලලා බලුවා මදර්බෝඩ් එකේ මේ විදිහට පේන්න ගන්නවා. මේක සවි කරපු තව ගොඩාක් දේවල් තියෙනවා, කේබල් ගොඩාක් තියෙනවා. ඒ වගේම මදර්බෝඩ් එකේ පිටිපස්සෙන් බැලුවොත් අපිට හම්බ වෙනවා mouse සහ keyboard points හම්බ වෙනවා, මේ ports හම්බ වෙනවා, game ports හම්බ වෙනවා, printer ports හම්බ වෙනවා. ඒ වගේ ගොඩාක් ports හම්බ වෙනවා, USB port හම්බ වෙනවා, network port හම්බ වෙනවා. right. ඒ වගේ sound card එකේ ports හම්බ වෙනවා, motherboard එකේ internal තියෙන ඒවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට මේකෙන් එකතු කරගන්න පුළුවන්, මේකෙන් හඳුනා ගන්න පුළුවන්. මදර්බෝඩ් එක මම තව රූපයක් දානම් back side එකේ වගේ. ඉතින් back side එක ගත්තම උගලට හැම එකක්ම පැහැදිලිව පේනවා. PS2 port එක මම ඉස්සෙල්ලා කිව්ව මතක ඇති. keyboard එක සවිකර ඒක අඳුන ගන්න පුළුවන්. මෙතන keyboard එකක් ඇඳලා තියෙනවා. මෙතන mouse එක, මෙතන mouse එකක් ඇඳලා තියෙනවා. මේකට තමයි ගහන්න ඕනේ කියලා අපි තේරුම් ගන්න පුළුවන්. බය නැතුව වැඩ කරන්නයි තියෙන්නේ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එකම දේ මේව තල්ලා පොඩි කරන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පරිස්සමෙන් මේක සවි කරනකොට මේකේ තියෙනවා මේ port එකේ මෙන්න මෙහෙම සිදුරු ටිකක්. මෙල්ල මැද තියෙනවා මෙන්න මෙහෙම කෑල්ලක්. මේ මැද තියෙන කෑල්ල මේ පැත්තට දාලා තද කරොත් එහෙම මේක කෑල්ල නැමෙනවා. නිසා මෙන්න මේ හරීම විදිහට සවි කරන්න පුරුදු වෙන්න ඕන, නැත්නම් මේ socket එකේ තියෙන අර pin ඇද වෙන්න ඉඩ තියෙනවා. USB port තියෙනවා. ඒ වගේම Ethernet port කියලා කියන network port එකට මේ පරිගණක ජාල කරනවා කියන එක රූපයක් ඔස්සේ දීලා තියෙනවා. මේ තියෙන printer port එකක්, සාමාන්‍යයෙන් ඔය plotter එකක් වගේ එකක් සවි කරන්නේ මෙන්න මේ වගේ හොඳ printer port එකක්. right. ඒ වගේම dial up module සවි කරන්න පුළුවන් ඒවා VGA port. මෙන්න මේ port එක හරි වැදගත්. මේකෙන් තමයි පරිගණකයේ ප්‍රධාන output device එක, ඒ කියන්නේ monitor එකට පරිගණකය සම්බන්ධ කරගන්න. මෙන්න මේ VGA port එක. දැන් අපි projector එක ගත්තොත් projector එක සම්බන්ධ කරන්නේ මේකට. right. මොකද ඒක තමයි output ප්‍රධාන output device එක වෙන්නේ projector එකක් භාවිත කරන අවස්ථාවට අපි ඒකට තමයි සම්බන්ධ කරන්නේ VGA port එකට. USB වලට ගහන්න පුළුවන් අද කාලේ එන projectors. right. speakers වල බලන්න speaker එකක් පෙන්නලා තියෙනවා. මෙතන headphone එකකට mic එකක් ගහන්න ඕන නම්
මයික් එකට අවශ්‍යතාවය තියෙන ඒ මයික් එක සම්බන්ධ මයික් එකක් ඇඳලා තියෙන පෝට් එකක් පැත්තක දක්වලා ලැබෙනවා. ඉතින් ගේමින් පෝට් එකක් තියෙනවා. මේක අරම අපි කතා කරා මෙතනදී ඉන්පුට් ඩිවයිස් යටතේ මම කිව්වා ජොයිස්ටික් තියෙනවා. ඒ වගේ ජොයිස්ටික් වලින් අපිට ගේම්ස් ගන්න පුළුවන්. ඒ ජොයිස්ටික් එක සවි කරන්න පුළුවන් විශේෂ පෝට් එකක් තියෙනවා. පරිගණකයක බෑක් සයිඩ් එකේ ඒවත් පරිගණකයක පිටිපස්සෙන් බැලුවොත් ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මේ තියෙනෙත් පරිගණක කේවෙනි තමයි. ඊටදී මම සිංහලෙන්ම දාලා තිනවා. ඔයගලගේ ඕලෙවල් පොත ගොඩක් මම උදව් කරගත්තා මේ නෝට් එක හදනකොට ඕලෙවල් IT වල 10 11 පොත් දෙක අපි සිලබස් එකට අවශ්‍ය කරන කොටස එකතු කරගන්න. මම හිතන්නේ මම WhatsApp group එක හරහා මම මේ දවස්වල ඒ කියන්නේ අපි පන්ති පටන් ගන්න කලින් ඒ කියන්නේ කොයිඩ් පළවෙනි රැල්ලේ පවා මම මේවා එව්වා ළමයින්ට බලන්න කියවන්න පොඩි පොඩ්ඩක් උදව් කරගන්න කියලා. කෙවෙනි ගත්තාම මව්පුරට සම්බන්ධ කරන විදිය PS2 කෙවෙනි සමාන්තර කෙවෙනි සමාන්තර සීරියල් පෝට්ස් කියලා කියනවා අපි. HDMI කෙවෙනි කියන ඒවා සාමාන්‍යයෙන් භාවිත වෙන ගොඩක්ම high definition multimedia interface කියන එකගේ තේරුම RJ45 කියලා අදහස් කරන්නේ network port එකක්. RJ45 මේක RJ45 තියෙනවා 60 ගණනකුත් තියෙනවා. මේක network port එකක්. හයිට් 4 වෙනි එක මෙන්න මෙතන වලට මතකයි පරිගණක ජාලකරණය කියලා සුදා වැදගත් වෙනවා. RJ45 කියන port එක. HDMI port එකෙන් අපිට පුළුවන් මේ output එකක් ගන්න. ඒ කියන්නේ අතරම අපිට ඕන ප්‍රොජෙක්ටර් එක සවි කරන්න පුළුවන්, TV එකට සවි කරන්න පුළුවන්. දැන් කම්පියුටර් එකේ අපිට ඕන නම් පරිගණක අරන් ගිහලා CPU එක නැත්නම් අපි කියන සෙන්ට්‍රල් සිස්ටම් යුනිට් එක තියෙනවා. සිස්ටම් යුනිට් එක විතරක් අරන් ගිහලා මොනිටර් එක වෙනුවට TV ගන්න පුළුවන්. ඒක ක්‍රම තියෙනවා. USB port තියෙනවා, video port තියෙනවා. සීරියල් පෝට් තියෙනවා. මෙන්න මේ 8 කියලා අදහස් කරන සීරියල් පෝට් එකක්. මෙතන සීරියල් පෝට් එකක් තියෙනවා දකින්න ලැබෙන්නේ නැති උගලට. රයිට්. ඊළඟට පරිගණක වර්ගීකරණය. පරිගණකය වර්ග කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. තාක්ෂණය අනුව, ජෙනරේෂන් එක අනුව. රයිට්. අපි මේ කතා කරන්න යන්නේ පරිගණකයේ ප්‍රමාණය අනුවයි. අපේ සිලබස් එකේ තියෙන ප්‍රමාණය අනුව. ඒ නිසා ওই පරිගණක ජෙනරේෂන්ස් ඒගොල්ලෝ ඒ වගේ තියෙන ඔය අපතබුත්ත කියන ගීත ගැන එහෙම එච්චර ලොකු අවශ්‍යතාවයක් මේ සිලබස් එකේ නැහැ. රයිට්. ඒතර පරිගණකයේ ගත්තාම සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක සහ සුද්ධ පරිගණක ලෙස ප්‍රධාන කොටස් හතරකට වෙන් කරන්න පුළුවන්. ඒ යටතේ අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සුද්ධ පරිගණක. මේ සුද්ධ පරිගණක ගත්තාම උකුල් පරිගණක. රයිට්. ඒ වගේම උකුල් පරිගණක කියලා කියන්නේ මේ ලැප්ටොප්ස් කියන එක. මේස පරිගණක කියලා කියන්නේ ඩෙස්ක්ටොප් කියන එක. අත්ල මත පරිගණක කියන්නේ ටැබ්ලට්ස් කියන එක, ටැබ්ස්. රයිට්. sorry palm tops කියන අත්ල කියන palm එක palm tops computers. සිගිති පරිගණක කියන්නේ mini computers. right. ඒ වගේම පුද්ගල අංකිත සහකරු කියලා අදහස් කරන්නේ personal digital assistant කියන එක. PDA කියලා අහලා තියෙන PDA එකක්. වෙනද පොලේ තියෙන PDS. ඔය ෆෝන් කඩවල PDS තියෙනවා. tablets තියෙනවා. ෆෝන් කඩවල. ඉතින් මම දැන් ටැබ් එකක් පාවිච්චි කරන මගේ අවශ්‍යතාවය හසපුරා ගැනීම සඳහා. ඉතින් සුද්ධ පරිගණකයක් ඒ හඳුනා ගන්න පුළුවන්. සුපිරි පරිගණක ගත්තම මේව ගොඩක් වෙලාවට ඔය අභ්‍යවකාශ පරීක්ෂණ, ඒ වගේම සැටලයිට් හසුරවන්න, ඒ වගේම බල ශක්ති ආසිත පරමාණු බල ශක්ති නැත්නම් අපි කියන න්‍යෂ්ටික බලාගාර ආසිතව මේ සුපිරි පරිගණක දක්වලා ලැබෙනවා. ගොඩක් මිලේ වැඩි ලෝකයේ තියෙන වේගවත් සුපිරි පරිගණකය චයිනාවල තියෙන Tianhe-2 කියන එක. ඒක තාම විශාල වේගයක්, කාර්යක්ෂමතාවයක් තියෙන විශාල හැකියාවන් ගොන්නකින් යුක්තව නිර්මාණය කළ තැන ඉතාම මිල අධික පරිගණක තමයි සුපිරි පරිගණක කියන්නේ. ඉතින් අපිට ඒකට ඇක්සස් ඇත්තෙම නැති තරම්. right. මහා පරිගණක කොහොම ওই බැංකුවලෙම තියෙනවා සාමාන්‍යයෙන් 100ක් 1000ක් විතර පිළිසකට එකවර වැඩ කරන්න පුළුවන්. මූල්‍ය ආයතනවල, රක්ෂණ සමාගම්වල, ඒ වගේම විශ්වවිද්‍යාලවල මේ කියන ආකාරයේ සාමාන්‍ය වේගයකින් සැකසීමේ හැකියාව තියෙන ප්‍රමාණයෙන් ටිකක් විශාල, මිලියන් ටිකක් සාපේක්ෂව අඩුයි සුපිරි පරිගණක වලට වඩා මෙන්න මේ වගේ මහා පරිගණක නැත්නම් කියන මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් අපිට හමු වෙනවා. ඉතින් ATM මැෂින් එකක් ගත්තත් ඒ වගේ මහා පරිගණකයක් තමයි අපි හඳුනගන්නේ. මධ්‍ය පරිගණක ගත්තම සාමාන්‍යයෙන් මහා පරිගණක වලට වඩා අඩු ධාරිතාවයක් සහ හැකියාවකින් යුක්ත එකවර 10ක් 100ක් විතර පිරිසකට වැඩ කිරීමේ හැකියාව තියෙන අපි එදිනදා කටයුතු වල භාවිතා කරන පරිගණක. ඒතකොට මහා සහ මධ්‍ය යන වචන සාමාන්‍යයෙන් අපි භාවිතා කරනවා. මේවා අපිට ඕන සර්වර් පරිගණක ලෙසත් හඳුන්වලා දෙන්න පුළුවන්. පරිගණක සර්වර් මහා සහ මධ්‍ය යන වචන දැනට භාවිතයෙන් ඉවත් කරලා මේවට අපි කියනවා කම්පියුටර් සර්වර්ස් කියලා. පරිගණක සර්වර්ස්. ඒ කියන්නේ මෙන්න මේ මහා පරිගණක කියලා ගත්ත ඒවා සර්වර් එකක්. බැංක් එකේ බැංකින් සර්වර් එක. right. ඒතකොට මධ්‍ය පරිගණක ගොම අපේ කම්පැනි එකේ සර්වර් එක. ඒ විදිහට අපිට මේක හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විශාල මිනිසුන් ප්‍රමාණයක් එකවර මේකේ ක්‍රියාවලිය වලට නිල නැත්නම් නිරත වෙනවා. right.
ඊළඟට සුද්ධ පරිගණක ගත්තා. මේක නම් ගොඩක්ම වැදගත්. අපි ගොඩක් අද දකින්නේවා. දැන් ගොඩක් මේ රූප සටහන් වලින් පේනදී ඩෙස්ක්ටොප් එක තියෙනවා. ටැබ්ලට්ස් වල අනිවාර්යෙන් තේරුම් ගන්න පුළුවන්. personal digital assistant කෙනෙක් බලන්න. ඒකත් ඔයගලන්ට පාස්වෙන් තේරුම් ගන්න පුළුවන්. laptops අපි දන්නවා. notebooks ගත්තම පොඩි පරිගණක. පොඩි සාමාන්‍යයෙන් 10 inch වගේ තියෙන පොඩි පරිගණක. සමහරට ඔයගොල්ලෝ මගේ පන්තින තමයි දැකලා ඇති. මම අතින් රෝස පාට වගේ පොඩි notebook එකක්, mini computer එකක්. right? palm top එකක්. ඉතින් palm top එකත් ඔයගොල්ලන්ට පේන ඇති. ඒක අත්ලමකතාවන් වලින් පරිගණකයක් විතර හඳුනා ගන්න. මේවා සාමාන්‍ය පාස්වෙන් එහාම ගෙනියන්න පුළුවන් විදිහට සකස් කළ නිසා ගොඩක් කුඩායි, ප්‍රමාණික කුඩායි. මිලින් අඩුයි සාමාන්‍ය ජනතාව තුළ විශාල වශයෙන් ප්‍රචලිත පරිගණක තමයි සුද්ධ පරිගණක කියලා අපි හඳුන්වන්නේ. right? පරිගණකයක් ගත්තාම පරිගණකයක හම්බ වෙන්න පුළුවන් සරල දෝෂ තියෙනවා. මේ සරල දෝෂ निराකරණය කර ගැනීම හැකියාව උගලන්ට තියෙනවා. නැත්නම් පරිගණකයක පොඩි දෝෂයක් ආපුවම මේක ෆ්‍රී විල් එක දාගෙන රුපියල් 3000ක් වියදම් කරගෙන නැත්නම් රුපියල් 500ක් විතර වියදම් කරගෙන ටවුන් එකට ගෙනියන්න පරිගණක ටෙක්නීෂියන් කෙනෙක් ආවා. ඒ මනුස්සයා සමහරට අපිව රවටලා නිකන් බොරුවට කේබල් එක ගවලා සුද්ධ කළ ගහපු ගමන් රුපියල් 2000ක් දීලා ගන්න මොකක් හරි කෑල්ලක් දැම්මා. ඉතින් ෆෝන් රිපෙයාර් කරන තැනවත් එහෙමයි. ඒ නිසා සාමාන්‍ය අපිට පොඩි සාක්‍රතාවයක් තියෙනවා නම් පරිගණකවල තියෙන සරල දෝෂ සම්බන්ධව අපිට ඒ දෝෂය නිවසදීම निराකරණය කරගන්න පුළුවන් වෙන කාගේවත් සහයෝගයක් ගන්නේ නැතුව. සාමාන්‍යයෙන් අපිට ගොඩක් හමු වෙන ඒවා තමයි ඩෙස්ක්ටොප් පරිගණක. ඔය මේවා මේ ටැබ්ස් වල, ලැප්ටොප්ස් වල ගොඩක් මේ කියන ප්‍රශ්න අඩුයි. මේවා වෙන්නේ නැති තරම්. right? නමුත් අර ඩෙස්ක්ටොප් පරිගණක වල විශේෂයෙන්ම අපි දන්නවා දරුවන්ට මුදල් තියෙන අපහිකම් මත ගොඩක් වෙලාවට අපි භාවිතා කරපු පරිගණක රුපියල් 15000ට 20000ට 10000 වගේ රේන්ජ් එකේ එච්චර ලොකු ස්පීඩ් එකක් නැති අවුරුදු ගාණක් පරණ භාවිතා කරපු සෙකන්ඩ් හෑන්ඩ් පරිගණක කම්පියුටර්ස් මිලදී අරගෙන භාවිතා කරනවා. ඉතින් මේ කියන පරිගණක අපි භාවිතා කරනකොට අපිට විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විවිධ දෝෂ අපිට හම් වෙනවා. දැන් සමහරවිට අපි වැඩ කරගෙන ඉන්නකොට මවුස් එක වැඩ කරන්නේ නැති වෙනවා. කීබෝඩ් එක වැඩ කරන්නේ නැති වෙනවා. right? සමහරවිට අපි භාවිතා කරන මවුස් එක PS2 වර්ග එකක් වෙන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා පෙන්නුවා මතක ඇති පොඩි පෝට් එකක් තියෙනවා කොළ පාට, ඒ වගේම දම් පාට, ඒ වගේ PS2 කේබල් එකකින් සම්බන්ධ කරපු එකක් වෙන්න පුළුවන්. USB මවුස් එකක් වෙන්න පුළුවන්. වයර් නැති Bluetooth වගේ තාක්ෂණිකින් වැඩ කරන wireless mouse එකක් වෙන්න පුළුවන්. right? ඒ වගේ mouse එකක ක්‍රියාකාරීත්වය මොකක් හරි ගැටලුවක් ආවොත් අපිට පුළුවන් සරලව ඒක ගලවලා ගහලා බලන්න. ඒ වගේම ගලවලා ගහලා බලන අතරව පරිගණකය නැවත කියන්නේ පරිගණකයේ ක්‍රියාව විරහිත කරලා නැවත ස්ටාර්ට් කරනවා, රීස්ටාර්ට් කරන්න පුළුවන්. රීස්ටාර්ට් කරනකොට සමහරවිට ගොඩක් වෙලාවට මේක හරියනවා. right? ඉතින් පරිගණක යතුරු පූර්ව ක්‍රියාත්මක වුණා ඔය වගේම එකක් තමයි PS2 keyboards තියෙනවා. ඒ වගේම තමයි USB keyboard තියෙනවා. ඒ වගේම wireless keyboard උත් තියෙනවා. ඒක වයර් එකක් නැතුව භාවිත කරන්න පුළුවන්. Bluetooth වගේ තාක්ෂණික භාවිත කරන්න පුළුවන් keyboard තියෙනවා. ඉතින් හොඳම දේ තමයි සාමාන්‍යයෙන් පොඩි දෝෂයක් පරිගණකයට ආවොත් පරිගණකයේ නිවැරදි විදිහට shut down කරලා නැවත start කරලා බලන්න. එතකොට ගොඩක් වෙලාවට වැඩ කරන්න ඉඩ තියෙනවා. එහෙමත් වැඩ කරන්නේ නැත්නම් ඔය cables ගලවලා පොඩ්ඩක් සුද්ධ කරන්න. ඔය cable වල oxide වර්ග බැඳලා තියෙනවා. හරි සමහරට මල කාලා තියෙනවා. දැන් මුහුදු ආස්ත ප්‍රදේශයක තියෙනවා නම් සාමාන්‍යයෙන් වෙරළාසිත ප්‍රදේශයක නම් අනිවාර්යයෙන්ම back panel එක මල කාලා තියෙනවා පරිගණකවල. ගොඩක් අර ඇතුලේ බ්ලාවන් වර්ග බැඳිලා ශාල වශයෙන් පරිගණක වලට හානි වෙනවා. වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. ලයිෆ් එක ගොඩක් අඩුයි පරිගණකයක. මුහුද ආසිත ප්‍රදේශයක නැත්නම් අපි කියන වෙරළාසිත ප්‍රදේශයක පරිගණකයක් භාවිතා කරනවා. නමුත් අපේ ප්‍රදේශය ගත්තාම දැන් බිබිල මොණ්ඩාගය ගත්තම අපේ මුහුද ආසිත නෙමෙයි අපි ඉන්නේ. ඉතින් බිබිලේ මුහුදක් තිබ්බට අපි ඒකට යන්නේ නැහැ. රට මැද තියෙන්නේ. ඉතින් මේක මුහුදට සම්බන්ධ නැහැ. ඒ නිසා මේ අපිට ලොකුවට ඒ ගැටලුව ඇත්තටම මුණ දෙන්න තියෙන අඩුයි. නමුත් ඔක්සයිඩ් වර්ග බැඳෙන්න පුළුවන්. අපිට බලන්න පෝට් එක ගලවලා අරන් සුද්ධ කරලා ආපහු ගහලා බලන්න. ඒ විදිහට ගහලා බලුවම අපිට මේ පෝට් එක සුද්ධ වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට මේක වැඩ කරනවා. සමහරවිට පෝට් එක සුද්ධ කරලා ගහුව පළියට වැඩ කරන්නේත් නැහැ. එහෙම වුණත් කරන්න ඕන දේ තමයි ළමයි අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපි මේ මැෂින් එක නැවත රීස්ටාර්ට් කරන. නැත්නම් රීස්ටාර්ට් කරනවා. රීස්ටාර්ට් කරාම සුද්ධ කරලා දාලා තියෙනවා. ගොඩක් වෙලාවට මේක හරියනවා. වැඩ කරන්න ඉඩ තියෙනවා. right? තිරේ දිස් නොවීම. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක එන්නේ නැහැ. අපි වචනෙන් කිව්වොත් ඩිස්ප්ලේ එන්නේ නැහැ. ඩිස්ප්ලේ නැති වෙන්න හේතු කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කා ඩිස්ප්ලේ එක නැත්නම් අපි කියන මොනිටර් එක සවි කරන්නේ VGA කේබල් එකකින් නිල් පාට පෝට් එක. හරිද? නිල් පාට කේබල් එකක් පාවිච්චි කරනවා. එතකොට මේ ඩිස්ප්ලේ එක එන්නේ නැත්නම් අපි ගොඩක් අයට කරන්නේ ඒක කේබල් එක හොලවලා බලන්න. ගාලවල සුද්ධ කරලා ගහන අර වගේම තමයි. ගොඩක් අයට ඒක හරියන්න ඉඩ තියෙනවා. right? සමහර දෝෂ තියෙනවා ගෙදරදී තියෙනවා දෝෂය. කඩේට ගිහිල්ලා පෙන්නනකොට මෙහෙම දෝෂයක් තියෙනවා ඒ දෝෂේ නෑ. ඒකට හේතුව මොකුත් නෙමෙයි තමයි අර මම අර කිව්ව දේ තමයි ඔක්සයිඩ් වර්ගයෙන් බැඳලා ওই පරිපත කොටස් වල බැම් යම් පොඩි දෝෂ නිර්මාණය වෙලා තියෙන. ඉතින් ඔක සුද්ධ කරාම හරියනවා. right? ඒ වගේ පරිගණක තිරය නිල් පැහැයෙන් දිස්වීම blue screen එක කියන පුළුවන් හේතු ගොඩක් තියෙනවා. ඉතින් heart එක පිච්චුණත් වෙන්න පුළුවන්, RAM එක නිසා වෙන්න පුළුවන්. right? ඒ වගේම සමහර මෘදුකාංග දැන් පරිගණකයක වැඩ කරගෙන ඉන්නකොට අපිට එකපාරටම ස්ටක් වෙලා වගේ තියෙනවා. මෘදුකාංග ප්‍රතිචාර දක්වන්නේ නැති අවස්ථා අපිට.
හරි කියන්නේ වැඩ කරගෙන හිටපු පුදුදා දැන් අපි වර්ඩ් වලින් වැඩ කරගෙන ඉන්නකොට අපි ලොකු ප්‍රසන්ටේෂන් එකක් හදලා දෙනවා අපි ෆොටෝස් ගොඩක් ඇඩ් කරනවා අරෝ මේ කරනවා හෙට කරනවා මේක කරනවා ඒක දේවල් කර කර ඉන්නකොට එකපාරටම මැෂින් එක ස්ටක් වෙනවා වැඩ කරගන්න බැරි මට්ටමකටපත් වෙනවා ඒතකොට අපි බලෙන් මේක ඉවත් කරොත් සමහරට අපි කරපු පැය ගාණක් විතර අපි මහන්සිලා හදපු ඒ ඩොකියුමන්ට් එක අපිට නැති වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා අපිට සිද්ධ වෙනවා මෘදුකාංග ප්‍රතිචාර දක්වන තුරු බලන් ඉන්න සමහර අපි ප්‍රතිචාර දක්වන්නේ නැතිකොට විවිධාකාර විදිහට ක්‍රියාවලියට ගිහිලා ක්‍රියාවලිය ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේ ක්‍රමවලට මේක ඉවත් කරලා හරි අපේ වැඩේ කරගන්න අපි උත්සාහ කරනවා. නමුත් එතකොට අපිට ඩොකියුමන්ට් එක නැති වෙලාම යන ඉඩ තියෙනවා. හරියට හදිස්සිය හරි අපි පුදුකාංගයක් වෙනද භාවිත කරන පුදුකාංගයක් අපි ඕපන් කරන ඕපන් වෙන්නේ නැහැ. පොඩි දෝෂයක් එනවා. මැසේජ් එකක් ඇවිල්ලා සද්දයක් දාලා ක්ලෝස් වෙලා යනවා. ඉතින් අපිට කරන්න තියෙන තාම සරල දෙයක් අපිට පුළුවන් මේ මුදුකාංගය පරිගණකයෙන් අන්ඉන්ස්ටෝල් කරන්න. ඉවත් කරන්න. ඊට පස්සේ නැවත රීඉන්ස්ටෝල් කරන්න. රයිට්. නැත්නම් පුදුකාංගය අපිට පුළුවන් රෙපෙයාර් කරන්න. අපි ඉන්ස්ටෝල් කරලා තියෙනක අපිට රෙපෙයාර් එකක්. ඒක සාමාන්‍යයෙන් අපි CD එකක් පාවිච්චි කරලා software එකක් ඉන්ස්ටෝල් කරනකොට එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගත්ත software එක setup file එක run කරනකොට අපේ machine එක තුල ඒක ඉන්ස්ටෝල් කරනකොට අපෙන් අහනවා machine එකේ තියෙනවා නම් රෙපෙයාර් කරන්නද කියලා. එහෙම නැත්නම් remove කරලා අලුත් fresh copy එකක් විදියට නැවත ඉන්ස්ටෝල් කරන්නද කියලා අහනවා. ඉතින් අපිට පුළුවන් අපේ අවශ්‍යතාවය වෙනුවෙන් එක්ක remove කරලා fresh copy එකක් ගහන්න කියන්නේ. එහෙම නැත්නම් repair කරන්න කියලා යෝජනා කරන්න පුළුවන් පරිගණකයට. ඒකට ඒ ප්‍රෝග්‍රෑම් එක කරා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සමහර repair කරාම හරියන්නේ නැති වෙලට තියෙනවා. ඒ වගේ වෙලාවට නම් ඉතින් අපිට අනිවාර්යයෙන්ම uninstall කරලා අලුතින්ම software එක install කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම මේ කියන්නේ සමහර මෘදුකාංග කිව්වම යෙදුම් මෘදුකාංග කියන අදහසින් නෙමෙයි මම කතා කරන්නේ. යෙදුම් මෘදුකාංග උනත් ওই තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අදාළ යෙදුම් මෘදුකාංග CD එක දාලා අපිට පුළුවන් රෙපෙයාර් කරගන්න. ඉතින් එතනදී නම් සමහරට ගොඩාක් ළමයිට ඔය දැනුම නැති වුණාට යම්කිසි මට්ටමක තාක්ෂණික දැනුමක් තියෙන මිනිස්සෙක්ගේ උපදෙස් වතන්න සිද්ධ වෙයි නැත්නම් උපදෙස් ලබා ගන්න සිද්ධ වෙනවා. රයිට්. සමහර උපාංග තියෙන ක්‍රියාවලිය දැන් BG එක සවුන්ඩ් සමහරට සවුන්ඩ් වැඩ කරනවා. හොඳට සවුන්ඩ්ස් තිබුණා අනිත් පොද බලන සවුන්ඩ්ස් වැඩ කරනවා. ඉතින් සවුන්ඩ් කාඩ් එක සමහරට පිච්චිලා වෙනවා. සමහර අපි සවුන්ඩ්ස් පිටින් ගත්ත වෙනද පොලෙන් ගෙනාපු තර්ඩ් පාර්ටි කාඩ් එක නැත්නම් අපි කියනවා සවුන්ඩ් කාඩ් එක වෙනම අරන් අපි ගහලා තියෙනවා. ඒක සවුන්ඩ් එක වැඩි කර ගැනීම වෙනුවෙන්. රයිට්. එතකොට සමහරට VJ කාඩ් එකක් අපි ගෙනලා වෙනම ගහලා තියෙනවා. ඒතකොට VJ performance වැඩි කර ගැනීම වෙනුවෙන්. රයිට්. මම අර කිව්වේ ගේම්ස් ගහන්න ගේම් එකේ performance වැඩි කරගන්න අපි වෙනම VJ කාඩ් එකක් සවි කරලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා වැඩ කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවලදී අපිට VJ කාඩ් එක ගලවලා ආපහු ගහලා charge කරන්න පුළුවන්. VJ කාඩ් එක පොඩ්ඩක් හොලවලා බලන්න. ගොඩක් වෙලාවට වැඩ කරනවා. RAM මෙහෙම වැඩ කරන්නේ නැති වෙලාවට RAM එක ගලවලා සුද්ධ කරලා ගහුවනම් හරි. හොඳම දේ තමයි මම දන්නවා මම ඉස්සර මාතර වැඩ කරනවා. අපි ගොඩක් වැඩ කරන දේ තමයි machine එක වැඩ කරනවා වෙන RAM එක වැඩ කරනවා වගේ තේරෙනවා. අපි කරන්නේ machine එකේ පියන ගලවලා RAM දෙක පන්නලා RAM දෙක මකණයක් කරන් මකනවා. අර තඹ තහඩු ටික මකනවා. ඒතකොට තඹ මත තියෙන ඔක්සයිඩ් එක ඉවත් කරගන්න. තව මත තියෙන ඔක්සයිඩ් ඉවත් කරලා ආපහු RAM එක ගැහුවම ගොඩක් වෙලාවට machine එක ආපහු සුපුරුදු පරිදි වැඩ අවුරුදු ගාණක් ආපහු වැඩ. right ඒ නිසා මේ පොඩි තඹ ආසිත තඹ පතුරු ආසිත මේ උපකරණ තම උපාංග මේ පරිගණකයක් ඇතුලේ තියෙන ඒවා මත ඔක්සයිඩ් බැඳෙනවා. ඔක්සයිඩ් බැඳුනම තමයි ගොඩක් වෙලාවට වැඩ කරන එක සම්බන්ධ පොඩි ගැටලු මතුවෙන්නේ. ඉතින් ඒවා සුද්ධ කරලා දැම්මම හරියනවා. right මේ පරිගණකයක් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට මේකට පරිගණකයට පවර් එක එන්නේ. ඔයගොල්ලෝ බලන්න පුළුවන් පරිගණකයේ ස්විච් එක දැම්මම ওই බල්බ් එකක් එහෙම පත් වෙලා යනවා. ඉතින් එහෙම පවර් එන්නේ නැත්නම් ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ පරිගණකයේ මදර් බෝඩ් එකට කරන්ට් එක දෙන්නේ අපි වෙනමම පවර් සප්ලයි එකකින් නැත්නම් පවර් සප්ලයි එකක්. ඒක පරිගණකයේ අර සිස්ටම් යුනිට් එක නැත්නම් අපි කියනවා පද්ධතිය එකකේ එක පැත්තක ලොකුවට තියෙනවා. ඒ පවර් සප්ලයි එක ඇතුළට ඒකේ ෆෑන් එකක් එහෙමත් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න ඔය ඩෙස්ක්ටොප් මැෂින් එක ගන්න පිටිපස්සෙන් බැලුවම පේන ෆෑන් එකක් වැඩ කරන පවර් සප්ලයි එකක් තියෙනවා. ඒකට තමයි අපි අර කරන්ට් එක ගන්න කෝඩ් එක ගහලා තියෙන්නේ. මේ පවර් සප්ලයි එක ඇතුළට මේක රස්නෙත් හින්දා සමහරට සත්තු යනවා. ඒ සමහරට අපි රාත්‍රී කාලේදී අපි ඕෆ් කරලා තියෙනවා. අපි උදේට දන්නේ නැතුව ඔන් කරනවා. ඔන් කරපු ගමන් ඇත්තටම රාත්‍රී කාලේදී ඕක ඇතුළට කැරපොත්ත ගිහින් එන්න පුළුවන්. මූණෝ ගිහින් එන්න පුළුවන්. එක එක ක්‍රුවීන් ගිහිල්ලා ඉන්න පුළුවන්. අපි ඕක ඔන් කරපු ගමන් අර මැෂින් එක වැඩ කරන්න ගන්නවා රත් වෙනවා මේ සත්තු මේ යන ඇතුලේ මිය ගියාම ෂෝට් වෙනවා ෂෝට් වුණාම පවර් සප්ලයි එක පිච්චෙන්න පුළුවන් ඉතින් පවර් සප්ලයි එක පිච්චුනම ගොඩක් වෙලාවට පරිගණකයක් 100%ම ක්‍රියාත්මක නොවන අවස්ථා අපිට හම්බ වෙනවා ඒ නිසා පවර් සප්ලයි එක පිච්චිලාද නැද්ද කියලා අපිට අවබෝධයක් බලා ගන්න පුළුවන් පිටිපස්සෙන් බැලුවම ඩෙස්ක්ටොප් මැෂින් එකේ ඒ පවර් සප්ලයි එකේ තියෙන ෆෑන් එක වැඩ කරන්නේ නැත්තම් ෆෑන් එක වැඩ කරන්නේ නැත්තම් සද්දයක් එන්නේ අතකින් තියලා බලන්න පුළුවන් හොඳට ගාලා පොඩි හම් එකක් එනවා ඒ හම් එක එහෙම එන්නේ නැත්තම් ඒකේ තේරුම තමයි මැෂින් එකේ පිටිපස්සේ පවර් සප්ලයි එක වැඩ කරන්නේ නැහැ කියන්නේ right එතකොට මේ මැෂින් එක පිටිපස්ස පවර් සප්ලයි එක වැඩ කරනවා නම් අපිට බොහොම සරලව අපිට පුළුවන් ඇත්තටම මැෂින් එකේ ඒ සිස්ටම් යුනිට් එකේ පියන ගලවලා පවර් සප්ලයි එක විතරක් ගලවලා පවර් සප්ලයි එක රිපෙයාර් කරන කට්ටිය ඉන්න සාමාන්‍ය විදුලි ඉලෙක්ට්‍රික් වැඩ කරන කට්ටිය ඔය ටීවී හදන කට්ටිය ඔය මේ මොනවාද රේඩියෝ හදන කට්ටියට පුළුවන් පවර් සප්ලයි එක රිපෙයාර් කරන්න ඉතින් එහෙම රිපෙයාර් කරලා දාන්නත් පුළුවන් එහෙම රිපෙයාර් කරලා දාන්න නැත්නම් වෙළඳ පොලෙන් ඒ පවර් සප්ලයි එකේ තියෙන වොට් ගාන වොට් 400යි වොට් 500යි මොකද පරිගණකයේ සඳහා අවශ්‍ය කරන ශක්තියක් තියෙන අන්නේ ගාන ගහලා තියෙනවා
අන්න ඒ ගානට අදාළ බලලා ඒ ගාන බලලා වොට් ගාන බලන්න ඕන. වෝල්ටේජ් එක බලන්න ඕනේ නැහැ. වෝල්ටීයතාවය බලන්න ඕන. වොටීයතාවය බලන්න ඕන. සෝරි වොටීයතාවය බලන්න ඕන. වෝල්ටීයතාවය බලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වොට් ගාන බලන්න ඕන. වෝල්ට් අගය බලන්න අවශ්‍ය නැහැ. හේතුව ගොඩක් වෙලාවට අපේ රට තුල තියෙන්නේ වෝල්ට් 240කින් ක්‍රියාත්මක වන උපකරණ නිසා ගැටලුවක් නැහැ. හැබැයි අපි වෙන පිටරටකින් කියනවා නම් අනිවාර්යයෙන්ම වෝල්ටේජ් එකයි වොට් ගාන දෙකම බලන්න ඕන. මොකද පිටරටවල තියෙනවා වෝල්ට් 110 වෝල්ට් 120 ඒ වගේ අඩු වෝල්ටේජ් වලින් වැඩ කරන උපකරණ තියෙන විදුලි උපකරණ. ඒ නිසා ඒ වගේ එකක් අපේ රටේ ගැහුවොත් අනිවාර්යෙන් 230කට ගැහුවොත් අනිවාර්යෙන්ම පිච්චෙනවා. රයිට්. ඒ නිසා පිටරටකින් කියනවා නම් යම්කිසි උපාංග විදුලි ඕනම විදුලි උපකරණයක් ඇත්තටම වෝල්ටේජ් එක අපි බලන්න ඕන. රයිට්. හොඳයි. මේ කයල්ලත් එක්ක මේ පාඩමේ පළවෙනි ඒකකය අවසන් වෙනවා. රයිට්. ඉතින් මම අද දවසේ පළවෙනි ඒකකයේ සම්බන්ධව කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් හිමින් ඔක කියවන්න. රයිට්. ඉතින් ඒක ෂෝට් නෝට් ගහන්න කියලා දෙයක් නැහැ. ඉතින් ෂෝට් නෝට් එකක් වගේ තමයි තියෙන්නේ. රයිට්. ඒ වගේම මම ඔයගොල්ලෝ එවලා තිබුණා සිලබස් එකේ අන්තර්ගත කොටස් ඒ වගේම O level පන්ති අපේ සිලබස් එකට ගැලපෙන කොටස් මේ එවලා තිබුණා. ටික වැඩිපුර තියෙනවා කියවන්න පුළුවන් ඔයගලන්ට. මම WhatsApp group එකට දාලා තිබුණේ notes. රයිට්. ඒවා කියවලා තව ටිකක් දැනුම වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි තියෙන්නේ. ඒකක 22 ඒ කියන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියා කිරීම අපි ඊළඟ දවසේ කතා කරනවා. මේ මාසේ මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. මේ මාසේ අවසන් කරාම මම බලාපොරොත්තු වෙනවා මේ මාසේ නම් අන්තිමට වැඩි කාලයක් යන කලින් 20 ගණන් වල වෙනකොටම පෙබරවාරි මාසේ ටියුට් එක මම ඔයගලන්ට එවනවා තැපෑලින්. ඒ සඳහා සූදානම් ඉන්න. පෙබරවාරි මාසෙට රිවිෂන් ටියුට් එකක් 21ට තීර ටියුට් එකක්. ඒ වගේම 21ට මම තීරි පටන් ගන්නවා දැන් අලුත් පාඩම් චාලක රසායනය, ඒ වගේම තාපය වගේ පාඩම් 21ට පටන් ගන්නවා. 22 අයට මම දාලා තිබුණා තීරි පන්තියක්. ඒකේ අපි සෛලේ පාඩම කරගෙන යනවා. අපි තව එක දවසක වගේ ප්‍රමාණයක් තියෙනවා කරන්න. ඒ සෛලේ පාඩම දවස් දෙකක විතර ප්‍රමාණ කාලයක් කරන්න තියෙනවා. තව ඒක කරගෙන යනවා. 2021 අයට තීරි පන්තියක් අපි කරගෙන යනවා. දැනට මම කරගෙන යන්නේ මේ පාඩම. මම සැලසුම් කරලා තියෙනවා ඔයගලන්ට චාලක රසායනය ඒ වගේම මොකද අපි මොණ්ඩාල පන්ති පටන් ගන්න පුළුවන් කියලා හිතාගෙන හිටියා. අපි බදුල්ලේ පටන් ගත්ත ධර්මකට බිබිලෙත් යම් මට්ටමකට අපි පටන් ගෙන තියෙනවා. පොඩි ගැටලු ටිකකුත් තියෙනවා බිබිල ආශ්‍රිතව. ඒ කියන්නේ මැදගම ප්‍රදේශේ. ඉතින් මොණ්ඩාල තාම අපි හිතන්නේ නැහැ මේ ඊපෙරේද ආපහු කඩවල හොය කියලා කිව්වා දැම්ම පටන් ගන්න දෙයි කියලා පේන්නේ නැහැ. අපිට 25 වෙනිදා පස්සේ පන්ති පටන් ගන්න පුළුවන් කියලා කිව්වත් පටන් ගන්න පුළුවන් විදි කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි තියෙන තත්ත්වය උඩ. ඒ නිසා මම හිතනවා ඔන්ලයින්ම අපි චාලක රසායනය ඒ වගේම ටික ටික අපි පාඩම් කරමු. ඉතින් නවත්තගෙන ඉන්න බෑ. ඒ නිසා මම චාලක රසායනය ඒ වගේම තාපය භෞතික විද්‍යාව තාපය කියන පාඩම් ඉදිරි දිනවල ඔන්ලයින් සාකච්ඡා කරන්න සැලසුම් සකස් කරගෙන ඉන්නවා. රයිට්. එහෙනම් ඔයගලන්ට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත බ්‍රහස්පතින්ද දිනක මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා. 21ට සහ 22ට වෙන වෙනම මම ටයිම් ටේබල් එකක් එවලා තිනවා. ඉතින් සතිය දවස් 7ම කරන්න පුළුවන් මට්ටමක් නෑ දැන් ඉස්සර වගේ. හේතුව එක පැත්තකින් යම් ප්‍රදේශවල පන්ති පටන් ගෙන තියෙනවා. ඒ නිසා ළමයිට පන්ති තියෙනවා. ඒගොල්ලෝ යන්නේ රෑ වෙලා ගෙදර. තව පැත්තකින් හැම ගුරුවරයෙක් වගේ දැන් තමන්ගේ පන්ති දාන්න බලනකොට හැමෝටම දැන් මම දවස් 5ක් කරොත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ගැටලු වදිනවා. තව විෂයකට ටයිම් ටේබල් මදිනවා. ඒ වගේ ගැටලු නිර්මාණය වෙන නිසා මම පොඩ්ඩක් පාලනය කරලා තිනවා. අපේ විභාගයට තියෙන කාලයත් එක්ක මම කියවනේ මොඩල් එකේ පොඩි පේපර් එකේ ස්වභාවය වෙනසක් වෙනවා. ඒක මම කියන්නේ මොකද ඒක අපි ඒකට සරලන්න සාකස් කරලා ඒකට ගැළපෙන පේපර්ස් 10ක් මම නිර්මාණය කරලා තියෙනවා. නිර්මාණය කරගෙන යනවා. ඒ 10 ලිව්වම පේපර් එක ලිව්වා වගේ තියෙයි 2021 අයට. රයිට්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. good night. Good night, sir.